අපි පසුගිය පාඩමේ චලිතය පිළිබඳ ප්‍රස්ථාර කියන කොටස පටන් ගත්තා. අපි කිව්වා චලිතය පිළිබඳ ප්‍රස්ථාර වර්ග තුනක් තියෙනවායි කියලා. විස්ථාපන කාල ප්‍රස්ථාර, ප්‍රවේග කාල ප්‍රස්ථාර හා ත්වරණ කාල ප්‍රස්ථාර. එයින් භෞතික විද්‍යාවේ වැඩිපුරම වැදගත් ලෙස සලකන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර. එතකොට චලිතය පිළිබඳ ගැටලු අපිට චලිතය පිළිබඳ සමීකරණ වලින් විසඳන්නත් පුළුවන්. ඒ වගේම චලිතය පිළිබඳ ප්‍රස්ථාර වලින් විසඳන්නත් පුළුවන්. අපි චලිතය පිළිබඳ සමීකරණ ඉගෙනගෙන ගැටලු 12ක් චලිතය පිළිබඳ සමීකරණ වලින් විසඳන ආකාරය ඉගෙන ගත්තා. දැන් අපි චලිතය පිළිබඳ ප්‍රස්ථාර ඉගෙනගෙන තියෙන්නේ අපිට පුළුවන් ඒ ගැටලු 12ම අපි නැවත කොහොමද ප්‍රස්ථාර මගින් පමණක් විසඳන්නේ කියන එක. මෙතනදී අපි පාවිච්චි කරන්න යන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මොන ලක්ෂණද අපි පාවිච්චි කරන්න යන්නේ? ඒකේ අන්තක්ඛණ්ඩයෙන් ඉන්නේ ආරම්භක ප්‍රවේගය. බෑවුම නැත්තම් ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාවක සාධන කෝණයෙහි තෑන් නගයෙන් එන්නේ ත්වරණය. ඊළඟට ඕනෑම ලක්ෂයක x ඛණ්ඩාංකයේ කාලයත් y ඛණ්ඩාංකයෙන් මේ මොහොතේ ප්‍රවේගයත් ලබා දෙනවා. අපිට ලැබෙන්නේ සාමාන්‍යයෙන් ඒකාකාර ත්වරණ නිසා අපිට ලැබෙන ප්‍රවේග කාල ප්‍රස්ථාර පිළිබඳ ගැටලු වලින් බොහොමයක්ම සරල රේඛා එන්නේ. ඊළඟට අපි කිව්වා මේ ප්‍රස්ථාරය යටතේ තියෙන ක්ෂේත්‍රඵලය ප්‍රවේග කාල ප්‍රස්ථාරය යටතේ තියෙන ක්ෂේත්‍රඵලයෙන් එන්නේ ඒ අදාළ කාලය තුල අංශුව ගමන් කරන නැත්නම් ඇති කරන විස්ථාපනය කියන එක. x අක්ෂයෙන් උඩ තියෙන විස්ථාපන ධන ලෙසත් x අක්ෂයෙන් පහළ තියෙන විස්ථාපන ඍණ ලෙසත් සැලකිය යුතුයි කියන එකත් අපි ඉගෙන ගත්තා. ඒතර මෙන්න මේ මූලික කරුණු පාවිච්චි කරගෙන අපිට පුළුවන් චලිතය පිළිබඳ ගැටලු සම්පූර්ණයෙන් ප්‍රස්ථාර මගින් පමණක් විසඳන්න. ඒ නිසා අපි දැන් බලනවා අර කලින් විසඳපු ගැටලු 12ම සමීකරණ වලින් විසඳපු ප්‍රස්ථාර යෙදීම පමණක් මගින් විසඳන්න. දැන් මේ තියෙන්නේ අභ්‍යාස වල පළවෙනි ගැටලුව. ඒතර මේවා අපි දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාර පමණක් මගින් විසඳන්නයි යන්නේ. අංශුව මේ සරලම ගැටලුවක් නිශ්චලතාවයෙන් ගමන් ආරම්භලා තප්පර වර්ගයට මීටර් 2ක ත්වරණයෙන් තප්පර 10ක් යනවා. එහි අවසාන ප්‍රවේගය හා විස්ථාපනය දෙන්න කියන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ අංශුවේ චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්න. එතකොට මේ කාලය නම් මේ අක්ෂය අපි ගන්න ප්‍රවේගය v. එතකොට පටන් ගන්න නිශ්චලතාවයෙන්. නිසා කාලය බිඳුව වෙනකොට ප්‍රවේගයත් බිඳුවයි. ඒ අනුව මේ ප්‍රස්ථාරය මූල ලක්ෂයෙන් ගමන් කරා. මේක ඒකාකාර ත්වරණයක් තියෙනවා තප්පර වර්ගයට මීටර 2ක. ඒ නිසා ඒකාකාර බෑවුමක් තියෙන්නේ. ත්වරණය ධන නිසා බෑවුම ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ x අක්ෂයේ ධන දිශාව එක්ක ප්‍රස්ථාරය හදන කෝණය සුළු කෝණයක් වෙන්න ඕන. ත්වරණය ධන. තප්පර 10ක් යනවා. එතකොට මේක මූල ලක්ෂයෙන් පටන් අරගෙන නියත බෑවුම දෙකයි. නියත බෑවුමක් තියෙන සරල රේඛාවක් වෙන්න ඕන. මෙන්න මේ වගේ ඊටාම සරල ප්‍රස්ථාරයක් එන්නේ. එතකොට මේක ගමන් කරන්නේ තප්පර 10ක්. එතකොට මෙතනට වෙනකම් මෙන්න මේ කාල පරිච්ඡේදයේ තප්පර 10යි. මේ කාල පරිච්ඡේදයේ තප්පර 10යි. මේ කෝණයේ ටැන්ජනය තමයි අපි ත්වරණය ලෙස සලකන්නේ. ඒකනේ බෑවුම කියන්නේ tan alpha. tan alpha තමයි බෑවුම. මේක දෙකක් වෙනවා. ධන දෙකයි. බෑවුම දෙකයි ත්වරණය දෙකක් කියලා කියන හින්දා ත්වරණය තමයි බෑවුමෙන් එන්නේ. ඒ අනුව මෙන්න මේ tan alpha 2යි කියලාත් අපි දන්නවා. එතකොට මේ තප්පර 10කට පස්සේ අවසාන ප්‍රවේගය මෙන්න මෙතනින් එන්නේ. දැන් මේ කාලය මේ අක්ෂයේ තියෙන්නේ. ඒ මොහොතේ ප්‍රවේග මේ y ඛණ්ඩාංක වලින් දැක්වෙන්නේ. තප්පර 10කට පසු ප්‍රවේගය තමයි මේ උසෙන් පේන්නේ. මේක අපි u කියලා කිව්වොත් මෙන්න මේ ප්‍රවේගය මේ u බෙදීම 10 tan alphaට සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ tan alpha සමාන වෙන්න ඕන u බෙදීම 10ට. ත්වරණය මේ කෝණේ ටැන්ජන්ට් සමාන නම් මේ කෝණේ ටැන්ජන්ට් මේක ඍජු කෝණී ත්‍රිකෝණයේ සම්මුඛ පාදයේ ආල්ෆා සම්බන්ධයෙන් u බද්ධ පාදයේ 10 එහෙනම් u බෙදීම 10. එතකොට ඔය තා ප්‍රහසුවෙන් ඔබට අවසාන ප්‍රවේගය මේක ගන්න පුළුවන්. u කියන්නේ එතකොට කීයද? u කියන්නේ දෙවරක් 10 20යි. කියන්නේ තප්පරයට මීටර 20ක ප්‍රවේගයක් තමයි මේක ලබා ගන්න. ඒ අනුව මෙන්න මේක 20ක් කියලා එනවා. එතකොට ඇති කරන විස්ථාපනය කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයට තියෙන ක්ෂේත්‍රඵලය. ඒතර ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙතන ත්‍රිකෝණයක් එන්නේ. මෙන්න මේ ක්ෂේත්‍රඵලය. මෙන්න මේ ක්ෂේත්‍රඵලය තමයි එතකොට මේ කාලය තුල තප්පර 10 තුල අංශු ඇති කරපු විස්ථාපනය වෙන්නේ. ඒතකොට විස්ථාපනය අපි s කිව්වොතින් මේ විස්ථාපනය සමාන වෙනවා මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය. ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය කොහොමද ගන්නෙ? භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. ආධාරකයේ 10යි ලම්බක උස 20යි.
ඒතර 10 වැඩි කිරීම 20 භාගයයි 10 වැඩි කිරීම 20 ඒ අනුව අපිට පේනවා මෙතන මේ විස්ථාපනය මේ 20 දෙකෙන් බෙදුවම 10යි 10 වරක් 10 100යි මීටර 100ක විස්ථාපනයක් ඇති කරන්න කියන එක. හුඟක් වෙලාවට මේ චලිතය පිළිබඳ ගැටලු ප්‍රස්ථාරයෙන් හදන එක වැඩිය ලේසි. විශේෂයෙන් ඒකාකාර තොරණ කීපයක් සම්බන්ධ කරලා දෙන ගැටලු. අපි සමීකරණ වලට යන්නේ නැතුව ප්‍රස්ථාරය මගින් විසඳීම හුඟක් වෙලාවට වැඩිය ලේසි වෙනවා. බලමු ඊළඟ ගැටලුව. ඔයගලන්ට මතක ඇති මේ ගැටලුව අපි චලිතය පිළිබඳ සමීකරණ වල විසඳුවා. දෙවෙනි ගැටලුව අංශුවක 5ක ප්‍රවේගයෙන් ගමන් ආරම්භ. දැන් කලින් ගැටලුවේ මේකේ තියෙන වෙනස කලින් ගැටලුවේ අංශුව චලිතයේ ආරම්භයේ නිශ්චලතාවය. මේක ආරම්භක ප්‍රවේගයක් තියෙනවා 5ක. ඒක ධන ප්‍රවේගයක් 3ක තෝරණයෙන් ධන තෝරණයක් තප්පර 5ක් ගමන් කරනවා. අවසාන ප්‍රවේගය හා විස්ථාපනය. එතකොට දැන් මෙතනදී තියෙන එකම වෙනස කලින් ගැටලුවට වඩා ආරම්භක ප්‍රවේගයක් පැවතීමයි. එතකොට මෙතන මේ තියෙන කාලය මේ පැත්තේ අපි ප්‍රවේගය ගත්තොත් ආරම්භක ප්‍රවේගයක් තියෙනවා 5ක. එතකොට ඒ කියන්නේ අන්තක්ඛණ්ඩේ 5යි. අන්තක්ඛණ්ඩේ ආරම්භක ප්‍රවේගය නිරූපණය වෙන්නේ කාලය බිඳුව වෙනකොට 5ක ප්‍රවේගයක් තියෙනවා. 5ක ප්‍රවේගයෙන් පටන් අරන් හැම තප්පරයකදීම ප්‍රවේගය 3 වැඩි වෙවි. මේක ඒකාකාර ත්වරණයකින් ගමන් කරනවා. ත්වරණය ඒකාකාර බැවින් බෑවුම නියතයක් සරල රේඛාවක් තප්පර 5ක් ගමන් කරන්නේ මෙන්න මේ කාලය. එතකොට තප්පර 5යි මෙතනට එනකොට මේ x අක්ෂය දිගේ තප්පර 5 කියන ප්‍රමාණය තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මේකේ බෑවුම මේ ප්‍රස්ථාරයේ බෑවුම ඒ කියන්නේ මේක x අක්ෂයේ ධන දිශාවේ හදන කෝණය tan අගය. ඒක අපිට මෙතනින් ගන්න පුළුවන්. මෙන්න මේ කෝණය alpha කිව්වොත් tan alpha තමයි මේ කෝණයේ ටැන්ජන්ට් තමයි 3ක් වෙන්නේ. tan alpha 3ක් වෙනවා. මෙන්න මේ ආරම්භක ප්‍රවේගය අපිට දීලා තිබුණා 5යි කියලා. මේ ආරම්භක ප්‍රවේගයත් 5යි. එතකොට මේ ආරම්භක ප්‍රවේගය 5යි. කාලයත් තප්පර 5යි. 3ක තෝරණයෙන් යන්නේ tan alpha 3යි. එතකොට මෙතන tan alpha 3ක් කියලා යන්නේ. දැන් මේ උස 5 නම් මේ කෝණයේ අංශක 90යි. මේක x අක්ෂයට සමාන්තර රේඛාවක්. මෙන්න මේ උස ප්‍රමාණයත් 5ක් වෙනවා. එතකොට අපිට මෙන්න මේ ටික අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ උස ප්‍රමාණය අපි simple b කියලා කිව්වොත් මෙතනට තියෙන උස ප්‍රමාණය simple b 5න් බෙදුවොත් tan alpha එන්න ඕනේ. simple b 5න් බෙදුවොත් tan alpha එන්න ඕනේ. විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදය කියන්නේ මේ tan අගය මේකේ. එතකොට tan alpha 3යි කියලා කියන්නේ b බෙදීම 5යි. යනවා මේ 3 අපිට සමාන කරන්න පුළුවන් b බෙදීම 5ට. එතකොට ඒ අනුව මේ අපිට b හොයාගන්න පුළුවන්. b කියන්නේ 3 වරක් 5 15යි. b සමානයි 3 වරක් 5 15යි. එතකොට මෙන්න මේ උස ප්‍රමාණය 15යි කියලා එනවා. ඒ අනුව අවසාන ප්‍රවේගය ඊටාම පහසුයි. මෙතන 15යි මෙතන 5යි. තප්පර 5කට පස්සේ අවසාන ප්‍රවේගය කියන්නේ ප්‍රවේග නිරූපණය වෙන්නේ මේ y කණ්ඩාංකයෙන්. එතකොට මේ තප්පර 5කට පස්සේ ප්‍රවේගයේ y කණ්ඩාංකය මේක 15යි මේක 5යි 20ක් වෙනවා. ඒ නිසා අවසාන ප්‍රවේගය වෙන්නේ 5 ධන 15 යන අවසාන ප්‍රවේගය අපිට එනවා 20ක් කියලා. තප්පරයට මීටර. තප්පරයට මීටර 20යි කියන අවසාන ප්‍රවේගය අපිට හම්බ වෙනවා. විස්ථාපනය වෙන්නේ මේ මුළු ට්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය. ප්‍රස්ථාරය යටතේ ඇති මුළු ක්ෂේත්‍රඵලය තමයි විස්ථාපනය. එතන මෙන්න මේ ට්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය හොයපුවම අපිට එනවා විස්ථාපනය. එතකොට මේ ප්‍රස්ථාරය යටතේ ඇති ක්ෂේත්‍රඵලය සෙවීමෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ තප්පර 5 තුල අංශු ඇති කළ විස්ථාපනය හොයන්න. අපි මේ ක්ෂේත්‍රඵලය අපි ගත්තොත් මෙන්න මේ ක්ෂේත්‍රඵලවල එකතුව. මෙන්න මේ ත්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය අපි ගන්න ඕන. ඒ අනුව මොකද්ද මේ ත්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය? මේ සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් බෙදලා මේ අතර ලම්බක දුරෙන් වැඩි කරන්න ඕනේ. ඒ අනුව විස්ථාපනයේ ත්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය එන්නේ භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව. මෙතන 5යි මෙතන මේ 5යි මේක 15යි 20යි. මෙතන 20යි මෙතන 5යි 5 ධන 20 ඔන්න සමාන්තර පාද දෙකේ එකතුව. මේ දෙක අතර ලම්බක දුර වෙන්නේ මේ දුර 5යි. යනු ඉතා පහසුවෙන් අපිට විස්ථාපනය වෙනවා. අංශ විස්ථාපනය වෙන්නේ මෙතන
20 ධන 5 25 වැඩි කිරීම 5 125 බෙදීම 2 125 බෙදීම 2 කියන්නේ 62.5යි මීටර කියලා එනවා. එහෙනම් මේ දෙක තමයි ඒතර උත්තර. මේකයි මේකයි. එතන මේ තියෙන 62.5 විස්ථාපනය මේ තියෙන අවසාන ප්‍රවේගය 20යි කියන. ඒ විදිහට ඒ ගැටලුව අපිට හදන්න පුළුවන් පහසුවෙන්. අපි ඊළඟ ගැටලුවට යමු. තුන්වෙනි එක අංශුවක් 40ක ප්‍රවේගයෙන් ගමන් ආරම්භ. ඒතර ආරම්භක ප්‍රවේගයක් තියෙනවා 40ක. 4ක වන්දනය නන්න. දැන් මේකේ තියෙන වෙනස මොකක්ද? කලින් ගැටලු දෙකේම තිබුණේ තෝරණයක්. එතකොට ප්‍රස්ථාර x අක්ෂයේ ධන දිශාව එක්ක හදන්න ඕනේ සුළු කෝණයක්. බෑවුම ධන. දැන් මන්දනයක් තියෙන්නේ. ඒ කියන්නේ ඍණ තෝරණයක් තියෙන්නේ. එහෙනම් ප්‍රස්ථාර x අක්ෂයේ ධන දිශාව එක්ක හදන්න ඕන මහා කෝණයක්. x වැඩි වෙනකොට y එන්න අඩු වෙන්න ඕන. කාලය ගත වෙනකොට ප්‍රවේගය එන්න අඩු වෙන්න නම් මේ අතරයි බෑවුම තියෙන්න ඕනේ සරල රේඛාව. මේ අතර බෑවුම තියෙන සරල රේඛාව. ආරම්භක ප්‍රවේගයක් තියෙනවා 40ක. හැම තප්පරයකදීම ප්‍රවේගය 4 අඩු වෙනවා. තප්පර 5කට පස්සේ 10කට පස්සේ හා 15කට පස්සේ අවසාන ප්‍රවේග හා විස්ථාපන. මේ එකම ගැටලුව ඇතුලේ කොටස් තුනක් තියෙනවා එකම චලිතය සඳහා. ඒතර අපි මේ ප්‍රස්ථාරය ගත්තොතින් මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන කාලය මේ තියෙන්නේ ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය 40යි. ඒතර ආරම්භක ප්‍රවේගය 40න් පටන් අරගෙන ක්‍රමයෙන් ප්‍රවේගය අඩු වේගන යනවා මේ වගේ. අඩු වේගන යනවා මේ වගේ ප්‍රවේගය ඍණ වෙන්නත් පුළුවන් අපි දන්නේ නැහැ. අපි බලමු මේ කාල පරිච්ඡේද දීලා තියෙන ප්‍රමාණ අනුව. එතකොට පළවෙනි කොටසේ තප්පර 20කට පස්සේ දැන් මේ ආරම්භක ප්‍රවේගය 40යි. ඒ අනුව අන්තක්ඛණ්ඩය නැත්තම් මෙන්න මේ උස ප්‍රමාණය ආරම්භක ප්‍රවේගය වෙනවා. කාලය බිඳුව වෙනකොට ප්‍රවේගය තප්පරයට මීටර 40 නම් කාලය බිඳුව වෙනකොට y ඛණ්ඩාංකයෙන් එන්න ඕනේ මේ ප්‍රවේගය මේ 40. මේ මහා කෝණයේ ටැන්ජනය ඍණ 4යි. මේ මහා කෝණයේ ටැන්ජනය මේක අපි අල්ෆා කිව්වොත් මේක ඍණ 4ක්. මන්දනේ ඍණ 4යි. ඒතර මෙන්න මේ සුළු කෝණයේ ටැන්ජනය අපි මේක තීටා කියමු. තීටා කියන්නේ අතරම 180 ඍණ ආල්ෆා. මේක ටැන්ජනය ධන 4යි. ඒතර දැන් මන්දනයක් ගැන කතා කරනකොට මතක තියාගන්න මේ මහා කෝණයේ ටැන්ජනය තමයි ඍණ ලකුණෙන් එක්ක එන්නේ. මන්දනය ඇත්තටම ඍණ නිසා මේක ටැන්ජනය තමයි ඍණ ලකුණත් එක්ක එන්නේ. නමුත් මේ සුළු කෝණය මේ ත්‍රිකෝණය ගැන විසඳනකොට මේක ටැන්ජනය ගත්තාම ලේසියි. ඒතර සුළු කෝණයේ ටැන්ජනය ඔයගලන්ට කෙලින්ම ගන්න පුළුවන් අර සංඛ්‍යාත්මකගේ මන්දනය කියලා දීලා තියෙන මෙතන නම් මේ 4 කියන එක. ඒතර tan θ ඇත්තටම 4ක් වෙන්නට ඕනේ. tan θ 4ක් වෙන්නට ඕනේ. ඒතර මෙතන අපිට ඉතා පහසුවෙන් මේක නිශ්චලතාවයටපත් වෙන්න ගත වෙන කාලය එහෙම ඕනනම් හොයන්න පුළුවන්. නිශ්චලතාවයටපත් වෙන ගත වෙන කාලය අපි මෙන්න මේ මුළු කාලය t කියලා කිව්වොත් මෙතන මේ මුළු කාලය t කියලා ගත්තොත් මේ අංශුව මේ මන්දණයෙන් ගියොත් නිශ්චල වෙන්න ගත වන කාලය අපි t කියලා හිතමු. ඒතර මෙන්න මේ කාලේ t මේ තියෙන නිශ්චලතාවය. ඒ කියන්නේ y ඛණ්ඩාංකේ නැත්තම් ප්‍රවේගයේ බිඳුව වෙන තැන ඒ වෙලාවට ගත වෙන කාලය t කියලා හිතුවොත් අපිට මේ t ලේසියෙන්ම හොයන්න පුළුවන්. මොකද අපි tan θ දන්නවා 4යි කියලා සංඛ්‍යාත්මකගේ තොරණේ මන්දණය ඇත්තටම. එතකොට ඒක සංඛ්‍යාත්මකගේ 4යි. මේ කාලය අපිට හොයන්න පුළුවන්. එතකොට අපි tan θ ලිව්වොතින් සුළු කෝණයේ ටැන්ජනය එතකොට අපි ඍණ ලකුණ යොදන්නේ නැහැ මන්දණයට 4යි. මේක සමාන වෙන්න ඕන මේ 40 බෙදීම t වලට විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදයේ. එතකොට 40 බෙදීම t 40 බෙදීම t. එතකොට දැන් 40 බෙදීම t කියන්නේ 4 නම් මෙතනින් t අපිට ඉතා පහසු වෙනවා. එම නිසා t සමානයි t මෙතනට ගෙනියන්න 40 බෙදීම 4 10යි. එහෙනම් තප්පර 10කින් මේක නිශ්චල වෙනවා. තප්පර 10කින් මේක නිශ්චල වෙනවා. මේ කාලේ තප්පර 10යි. තප්පර 10කින් මේක නිශ්චල වෙන බව ඉතා පහසුවෙන් පේනවා. මම මේක හෙව්වේ අහලා නැති වුණත් ඒතර අපිට කාල පරිච්ඡේද ගැන වැඩි හිතන්න පුළුවන් මොනවද වෙන්නේ කොතනද ඒ කාලේ තියෙන්නේ කියලා. නිශ්චල වෙන්න පෙරද පසුද කියලා. දැන් ඒ කොටසේ අහන්නේ තප්පර 5කට පසු චලිතය පිළිබඳ කරුණු. දැන් මේ දුර තප්පර 10 නම් මේ නිශ්චල වෙන්න ගත වෙන කාලේ තප්පර 5 තියෙන්නේ එහෙනම් මේකේ හරි මැද. මෙන්න මෙතන. මේ හරිය තමයි තප්පර 5 තියෙන්නේ. ඒතර තප්පර 5කට පස්සේ මේ කාලය තප්පර 5කට පස්සේ අපිට ප්‍රවේගය බොහොම ලේසියෙන් හොයන්න පුළුවන්. මේක තප්පර 5යි නිශ්චල වෙන්නේ තප්පර 10කට පස්සේ නම් මේ ඉතුරු ටිකක් තව තප්පර 5ක් වෙනවා. නිශ්චල වෙන්න තියෙන දුර තප්පර 5යි. ඒතර මේ කෝණය θ නම් මේ කෝණය θ වෙනවා මෙතන.
ප්‍රතිමුඛ කෝණ ඔය විදිහට යන්නේ. දැන් අහන්නේ ඒ කොටසේ අහන්නේ තප්පර 5කට පස්සේ අවසාන ප්‍රවේගයයි විස්ථාපනයයි. එතකොට මෙන්න තප්පර 5කට පස්සේ අවසාන ප්‍රවේගය. අපි මේක v1 කිව්වොත් මේක v1 කියලා කිව්වොත් v1 කොහොමද අපි හොයාගන්නේ? මම මෙතන ඉඳලා මෙතනට x අක්ෂයට සමාන්තර රේඛාවක් ඇන්දොත් මේක 40 නම් මේ මුළු දුර 40යි මේ කෝණය θ නම් මේ කෝණයත් θ. මේ කෝණයත් θ වෙනවා. ඒ නිසා මේ තප්පර 5කදී තප්පරයකට 4 ප්‍රවේගය කොච්චර අඩු වෙනවද? ඇත්තට මේක හිතෙන් හදන්න පුළුවන්. තප්පරයකට 4ක් ප්‍රවේගය අඩු වෙනවා නම් තප්පර 5කදී මේ ප්‍රවේගය අඩු වෙන ප්‍රමාණය හරියටම 20ක් වෙන්න ඕනේ. 4 5 20නේ. ඒ නැතත් අපි මෙන්න මේ සුළු දුර ප්‍රමාණය මෙතන තියෙන මෙන්න මේ දුර ප්‍රමාණය මෙතනට තියෙන අපි ගත්තොත් මේ උස ප්‍රමාණය සිම්පල් b කියලා මේ සිම්පල් b පහෙන් බෙදුවොත් ඒකත් tan θ ට සමාන වෙන්න ඕනේ. සිම්පල් b පහෙන් බෙදුවොත් ඒකත් tan θ ට සමාන වෙන්න ඕනේ. එයano මේ tan θ ටම සමාන වෙනවා සිම්පල් b බෙදීම 5ට. සිම්පල් b බෙදීම 5ට. tan θ සමාන වෙනවා. මෙතනින් ගත්තොත් සිම්පල් b බෙදීම 5යි. මේක 4යි එතකොට. tan θ 4යි. එනම් b කියන්නේ 20යි කියලා ඉතාම පහසුවෙන් එනවා. ප්‍රවේගය අඩු වෙන ප්‍රමාණය තප්පරයට මීටර 20ක් වෙනවා. මේ පළවෙනි තප්පර 5ේදී හැම තප්පරයකදීම ප්‍රවේගය 4 අඩු වෙගෙන එනකොට තප්පර 5කදී ප්‍රවේගය 20කින් අඩු වෙලා 40ක් තිබිච්ච එක 20කට එනවා. එතකොට මෙන්න මේ b කියන්නේ 20 නම් මෙතන මේ ඉතුරු වෙන ප්‍රමාණයත් 20යි. එතන ඉතුරු වෙන ප්‍රමාණයත් 20යි. එතන මේ බීම තමයි මෙතනත් ඒ කියන්නේ මේ උසත් බීමයි. ඒක අපි 20යි කියලා හොයලා තියෙනවා. මෙන්න මේ උසත් බීමයි. එහෙනම් තප්පර 5කට පස්සේ මොකද්ද ප්‍රවේගය? තප්පර 5කට පස්සේ ප්‍රවේගය 20යි. මේ b කියන උස මෙන්න මේ උස ප්‍රමාණය එන්නේ 20යි. විස්ථාපනය මොකද්ද තප්පර 5කට පස්සේ? තප්පර 5කට පස්සේ විස්ථාපනය මෙන්න මේ ත්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය වෙන්න ඕනේ. අපි ගන්න ඕනේ මෙන්න මේ ත්‍රැපීසියම. එතන මේ ත්‍රිකෝණෙත් මේ ටිකත් එන්න ඕනේ. මෙන්න මේ මුළු ක්ෂේත්‍රඵලය අපි ගත්තොත් ඒ ක්ෂේත්‍රඵලය තමයි තප්පර 5කට පස්සේ විස්ථාපනය වෙන්නේ. එතකොට මේ ත්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය කොහොමද ගන්නෙ? එතකොට ඒ කොටසේ විස්ථාපනය අපි SA කියලා ගත්තොත් ඒ නැමැති කොටසේ විස්ථාපනය A කියලා ගත්තොත් මේ විස්ථාපනය භාගයයි සමාන්තර පාද දෙකේ ඓක්‍ය වැඩි කිරීම ලම්බක දුර එන්නේ. එතකොට සමාන්තර පාද දෙකේ දිගවල වල එකතුව ගත්තොත් අපිට එන්නේ මේ උස 40යි 40 ධන මේක 40යි මේක 20යි 40 ධන 20 බෙදීම 2 භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බක උස මෙතනට 5යි. ඒකට ඊටාම් පහසුවෙන් මේ ක්ෂේත්‍රඵලය එනවා. මේක තමයි විස්ථාපනය වෙන්නේ අංශුවේ. එතකොට 40යි 20යි 60යි 62න් බෙදුවොත් එහෙම 30යි 30 වැඩි කිරීම 5 150යි. ඒ අනුව විස්ථාපනය මීටර 150යි කියන මේ උත්තරය එනවා. 150යි මීටර. ඒ අනුව තප්පර 5කට පස්සේ විස්ථාපනය 150 කියන එක අපිට ආවා. ඒ අනුව අවසාන ප්‍රවේගය තප්පර 5කට පස්සේ ගත්තොත් b කියන්නේ 20යි කියන එක අපිට ආවා. මේක ඇත්තටම තප්පරයට මීටර වෙනවා. තප්පරයට මීටර. එතකොට මේවා තමයි උත්තර සිම්පල් A කොටසට. සිම්පල් A කොටසට උත්තර ওই විදිහටයි එන්නේ. එතකොට සිම්පල් B කොටසේ අහන්නේ මොකද්ද? තප්පර 10කට පස්සේ අවසාන ප්‍රවේගය හා විස්ථාපනය. දැන් අපි කලින් හදපු ක්‍රමය අනුව බලන්න කරපු දෙයින් අපි දැනගත්තා තප්පර 10කට පස්සේ මේ ප්‍රවේගය බිඳුව වෙනවා කියලා. ඒ නිසා අපි මේක හදන්න දෙයක්වත් නැහැ. තප්පර 10කට පස්සේ හරියටම අංශුවේ ප්‍රවේගය අඩු වෙලා ඇවිල්ලා බිඳුවක් වෙනවා. මේක හිතින් කරන්නත් තිබුණා. හැම තප්පරයකදීම ප්‍රවේගය 4 අඩු වෙනවා. ඒතර හැම තප්පරයකදීම ප්‍රවේගය 4 බැගින් අඩු වෙනවා නම් තප්පර 10කදී 4/10ක් අඩු වෙනවා 40ක්. තිබුණේ 40යි. තප්පර 10කදී 40ක්ම අඩු වෙලා හරියටම ප්‍රවේගය බිඳුව වෙනවා. දැන් මෙතන ප්‍රවේගය බිඳුව වෙනකොට ඒතර ඒ අනුව B කොටසට උත්තරේ. මෙතන සිම්පල් B කොටසට උත්තරේ වෙන්නේ ඒ B කොටසේ අවසාන ප්‍රවේගය අපි b කිව්වොත් බිඳුවයි. ඒක අපි
පැහැදිලිවම අපි මෙතන හදලා තියෙනවා මේක 0යි කියන එක. තප්පර 10කට පස්සේ ප්‍රවේගය තප්පර 10කට පස්සේ විස්ථාපනය වෙන්නේ මොකද්ද? තප්පර 10කට පස්සේ විස්ථාපනය හොයාගන්න මේ මුළු ත්‍රිකෝණයේම ක්ෂේත්‍රඵලය ගන්න ඕනේ. එතකොට අපි මෙන්න මේ ට්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය පමණක් නෙමෙයි මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලයත් ගන්න ඕන. මේ පොඩි ත්‍රිකෝණයයි ට්‍රැපීසියමයි එකතු වුනහම අපිට හම්බ වෙන්නේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණය. මේ ලොකු ත්‍රිකෝණය. ත්‍රිකෝණයක ක්ෂේත්‍රඵලය. මේ ක්ෂේත්‍රඵලය ගත්තාම තප්පර 10කට පස්සේ ඇති වුණු විස්ථාපනය එනවා. මොකද විස්ථාපනය කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ යටතේ ඇති ක්ෂේත්‍රඵලය. එතකොට අපි බලමු මේක ඒ අනුව තප්පර 10කට පස්සේ විස්ථාපනය අපි SB කිව්වොතින් විස්ථාපනය SB වෙන්නේ භාගයයි ත්‍රිකෝණයක ක්ෂේත්‍රඵලය. මේ ත්‍රිකෝණය ගන්න ඕන. භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. ආධාරකය 10යි ලම්බක උස 40යි. ආධාරකය 10යි ලම්බක උස 40යි. එතකොට කීයද මේ මුළු ක්ෂේත්‍රඵලය එන්නේ? 42කින් බෙදුවම 20 වැඩි කිරීම 10 200යි. මීටර 200ක් තමයි විස්ථාපනය තප්පර 10කට පස්සේ අංශුව මොහොතකට නිශ්චලතාවයට පත් වෙනවා. අංශුව නිශ්චල වෙනවා. ඒ වෙනකොට ගිහින් තියෙනවා මීටර 200. ප්‍රවේගය අඩු වෙවි ඉස්සරහටම යනවා ධන පැත්තට. එතකොට තප්පර 5කදී මේක 150ක් ගිහිල්ලා ඊළඟ තප්පර 5ේදී යන්නේ තව මීටර 50යි. ඒතර 150යි මෙතන 50යි 200ක් උනේ එහෙමයි. දැන් ඊළඟට තුන්වෙනි කොටස මේක C කොටසකුත් අහනවා. මේක C කොටසේ බලාපොරොත්තු වෙන්නේ තප්පර මේ තියෙන 10කට පස්සේ 15කට පස්සේ මේකේ අවසාන ප්‍රවේගයේ විස්ථාපනය. දැන් මේ මන්දණයෙන් 4ක මන්දණයෙන් දිගටම යනවා. ඒතර ප්‍රවේගය වැඩි වෙන්නේ අංශුව යන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. ඍණ තෝරණයක් තියෙන්නේ. තෝරණයේ දිශාව නැත්තම් ප්‍රවේගය වැඩිවීමේ දිශාව එහෙම් පිටින්ම තියෙන්නේ ගමන් කරන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. එතකොට මේකේ ප්‍රවේගය ඒ පැත්තට තිබිච්ච ප්‍රවේගය අඩු වෙලා ගිහිල්ලා මොහොතකට නැවතිලා ආයෙ හැරිලා එන්න ඕනේ. ඒකයි මේ ප්‍රවේගය ඍණ වෙනවා කියන එකේ තේරුම. දැන් මෙතන තප්පර 10න් ඉවරයි. නමුත් තව තප්පර 5ක් අපිට කතා කරන්න තියෙනවා. තව තප්පර 5ක් යනකොට මෙන්න මේ දුර තව තප්පර 5යි එතන මුළු කාලය බලන්න 5යි 10යි 15යි. දැන් ඇත්තටම මේකේ මේ උසවල් හොයන්න අපි සමීකරණ ලියන්න ඕනේ නැහැ. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මේක 5යි මේක 5යි මේ කෝණ සමානයි. ඒ නිසා ඊට පැහැදිලිව පේනවා මේ දුරවල් සමානයි කෝණ සමාන නම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. එහෙනම් මෙන්න මේ උස B කියන්නේ අපි කලින් හෙව්වා B කියන්නේ 20 නම් මේ උසත් 20 වෙන්න ඕනේ. හැබැයි ඍණ මේක ඍණ 20යි. යනවා මේක හදන්න අවශ්‍ය නැහැ. ආපහු සමීකරණ ලියලා ඕන කෙනෙකුට එක්සැමිනර් කෙනෙකුට පේනවා මෙතන හැදුවා නම් මේක පුළුවන් කියන එක. මේක ඍණ 20යි. මේක 5යි. එතකොට තප්පර 15කට පස්සේ 5යි Sට පසු තප්පර 15කට පසු අපි ගත්තාම අවසාන ප්‍රවේගය වෙන්නේ අවසාන ප්‍රවේගය කීය දෙන්නේ? ඍණ 20යි. මේ ඍණ ලකුණ වෙන කිසි දෙයක් නෙමෙයි. පටන් ගත්ත අතට නෙමෙයි. දැන් ප්‍රවේගය තියෙන අනිත් අතට කියන එකයි මේකෙන් එන්නේ. ඍණ 20යි තප්පරයට මීටර කියන එකයි එන්නේ. දැන් මේ x අක්ෂයට පහළින් ක්ෂේත්‍රඵලයක් ආවනම් මේ තියෙන්නේ අංශුව ඉස්සරහට ගියා වේගය අඩු වෙවි ගිහින් නැවතුණා. නැවතිලා හැරිලා ආපහු ඇවිල්ලා. එතකොට මේ ආපහු විස්ථාපනය ගන්න ඕන ඍණ කියලායි. මේ ටික ධන මේ ටික ඍණ. ඒතර තප්පර 15කට පස්සේ විස්ථාපනයත් ප්‍රස්ථාරය යටතේ ඇති ක්ෂේත්‍රඵලය කියන කතන්දරේ ඇත්තයි. ඒක සත්‍යයි. හැබැයි මේ ප්‍රස්ථාරයේ මෙතන සිට මෙතන දක්වාම ඇති ක්ෂේත්‍රඵලය සෙවීමේදී ඔබ ලකුණ ගැන කල්පනා කරන්න ඕන. ගණිතය කියන එකේ ලකුණ කියන එක අමතක කරන්න බෑ. ඒතර මෙතනදී ඉතා වැදගත් වෙනවා මේ ක්ෂේත්‍රඵලය ධන ලෙසත් මේ ක්ෂේත්‍රඵලය ඍණ ලෙසත් සැලකීම. මම මේක පසුගිය පාඩමේදී නැවත කිව්වා. මොකද්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරය යටතේ ඇති ක්ෂේත්‍රඵලයේ විස්ථාපන බව ඇත්තයි. හැබැයි x අක්ෂයට ඉහළින් ඇති විස්ථාපන ධන ලෙසත්
පහළින් නැති විස්ථාපන ඍණ ලෙසත් සැලකිය යුතුයි කියලා. ඒතර මේ ඍණ ලකුණ කියන මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි ධන කියලා ගන්න පැත්තට විරුද්ධයි කියන එකයි දිශාව. මේවා දෛශික ඔක්කොම. චලිතයේ තියෙන මේ රාශිය ප්‍රවේග විස්ථාපන තෝරන සියල්ල දෛශිකනේ. නිසා ඒකට මේ ලකුණ ගැන දෙන්නේ නැතුව, ඒ ලකුණේ වටිනාකම අපි දෙන්නේ නැතුව, ලකුණට සලකන්නේ නැතුව අපිට මේ ගාන හදන්න බෑ. එහෙම වුණාම ගානට තේරුමක් නැති වෙනවා. ඒ නිසා මේ ලකුණ අපි ගත යුතුයි. දැන් විතර අපි මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය ධන ලෙසත් මෙන්න මේ x අක්ෂයෙන් පහළ ඇති ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය ඍණ ලෙසත් සලකලා මේ ක්ෂේත්‍රඵල දෙකේ බීජ ඓක්‍ය ගන්න ඕනේ. ඒ බීජ ඓක්‍ය ගත්තාම තමයි අපිට මේ අවශ්‍ය කරන නියම විස්ථාපනය එන්නේ තප්පර 15කට පස්සේ. ඒතර තප්පර 15කට පස්සේ විස්ථාපනය ගන්න මේ ලොකු ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය මේ කොළ පාට ඇඳපු ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය මේකේ ක්ෂේත්‍රඵලය වෙන්නේ මේ නිශ්චල වෙනකොට තප්පර 10කට පස්සේ විස්ථාපනය කියන්නේ 200යි. ඒතර කොළ පාට ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය 200ක් බව අපි කලින් හෙව්වා. ඒතර මෙන්න මේ ත්‍රැපීසියම ගත්තහම මේ පළවෙනි තප්පර පහේ යනවා 150ක් මීටර. මේ තියෙන්නේ. මේක 150යි. මෙතනට එනකොට මේ මුළු ත්‍රිකෝණ 200යි. මේ පොඩි ත්‍රිකෝණය එතකොට 50යි. මේක 50 නම් මේකේ ක්ෂේත්‍රඵලය 50 වෙන්න ඕනේ. හැබැයි ඍණ 50යි. භාගයයි ඍණ 20 වැඩි කිරීම 5. භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ කුස. භාගයයි ඍණ 20 වැඩි කිරීම 5. එතකොට 200 මේ ක්ෂේත්‍රඵලය ධන මේක භාගයයි ඍණ 20 වැඩි කිරීම 5. මෙන්න මේ විදිහට එන්නේ. එතකොට 200න් කීයක් අඩු වෙන්න ඕනද? මෙතන අපිට එනවා 50ක්. මේ පොඩි කැබැල්ලේ ක්ෂේත්‍රඵලය ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය 50යි. එතකොට මෙතන මේ ඍණ 20 දෙකෙන් බෙදුවොත් ඍණ 10 වැඩි කිරීම 5 ඍණ 50යි. ඒ අනුව මුළු විස්ථාපනය කීයක් දෙන්නේ? තප්පර 15කට පස්සේ විස්ථාපනය 150යි. ධන විස්ථාපනයක් ඉතුරු වෙනවා. 150යි. මේක තමයි විස්ථාපනය. එතකොට අපි බැලුවොත් දැන් මේ ගැටලුවේ C කොටසට උත්තරේ බලන්න. තප්පර 15කට පස්සේ අවසාන ප්‍රවේගය ඍණ 20යි. මේ තියෙන්නේ. මේ ඍණ 20යි. අවසාන විස්ථාපනය කියන්නේ මේ ක්ෂේත්‍රඵලවල බීජ ඓක්‍ය මේක ධන මේක ඍණ. ඒ බීජ ඓක්‍ය ගත්තාම අපිට ආවේ 150ක් කියලායි. බීජ ඓක්‍ය ගත්තාම ආවේ 150ක් කියලායි. මෙන්න මේ උත්තරේ 150. උත්තරේ අපිට පේනවා මේ පැහැදිලිව අපිට මේ උත්තර නිවැරදිව ආවා කියන එක. එතකොට මේ උත්තර දෙකම අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ ගණන් හදනකොට මේ ලකුණ පිළිබඳව හරියටම සලකන්න ඕනේ කියන එක. ඇත්තටම මේ චලිතයේදී මොකද වුනේ කියන එක. දැන් ආයෙ මේක මතක තියාගන්නකො ගැටලුවේ කරුණු 40ක ධන වේගයකින් පටන් ගත්තා. එන්න ප්‍රවේගය 4 අඩු වෙවි තප්පර 5ක් ගියා 10ක් ගියා 15ක් ගියා. තප්පර 15ක් මේ යනකොට මොකද වුනේ? ප්‍රවේගය ඍණ වෙලා අන්තිමේ. මේ වෙච්ච දේ ඇත්තටම ප්‍රායෝගිකව ගමන් මාර්ගය මත අපි විස්තර කරන්න බලමු. මේක තේරුම් ගන්න ඕනේ. ගානේ අහලා නැහැ. ඒ වුණාට අපි මේක තේරුම් ගන්න උවමනා නිසා අපි බලමු මේක ප්‍රායෝගිකව තේරුම් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම වෙලා තියෙන දේ මෙන්න මේ විදිහයි. මේක ගමන් මාර්ගය අපි යන්දුතින්. ගමන් මාර්ගය. මේ තියෙන ගමන් මාර්ගය කියලා හිතන්නකෝ. ගමන් මාර්ගය මේ විදිහ නම් සරල රේඛාවක් වෙන්න ඕනේ. අපි හිතමු A වලින් ගමන් නැරඹුවා. මේ අංශුව 40ක ධන ප්‍රවේගයෙන්. ඒතර අපි ධන කියලා ගන්නෙ මේ පැත්ත. 40යි ms ඍණ 1 ධන ප්‍රවේගයෙන් මේ පැත්ත ධන කියලා ගමු. මේ වගේ මේ සරල රේඛාව දිගේ එක දිශාවක් ධන කියලා අපි හිතා ගන්න ඕනේ. දැන් මේ පැත්ත ධන. ඒතර අනිත් පැත්තට තියෙන දෛශික ඔක්කොම ඍණ වෙනවා. දැන් මෙහෙම ගත්තම මේ පැත්තට තියෙන විස්ථාපන, මේ පැත්තට තියෙන ප්‍රවේග, මේ පැත්තට තියෙන ත්වරණ ප්‍රවේග වැඩිවීම ධන. අනිත් පැත්තට තියෙන ප්‍රවේග, අනිත් පැත්තට තියෙන විස්ථාපන, අනිත් පැත්තට තියෙන ප්‍රවේග වැඩිවීම තමයි ඍණ ත්වරණ නැත්තම් මන්දන වෙන්නේ. දැන් මේක ප්‍රවේගය අඩු වෙවි ගියා. ගිහිල්ලා මේක තප්පර 5කදී තප්පර 5කට පස්සේ මේ කාලය බිඳුව වෙනකොට මෙතන කාලය බිඳුවයි. මෙතනට යනකොට තප්පර 5යි. තප්පර 5කට පස්සේ අපි දැක්කා ප්‍රවේගය මේ 40 අඩු වෙනවා 4 5කින්. ඒ කියන්නේ 20කින්. මේක 20කින් අඩු වුණාම 40න් 20ක් ගියාම ඉතුරුනේ අපිට 20යි.
මෙන්න මේ අතට 20ක ධන ප්‍රවේගයක් අපිට ඉතුරු වුණා. තප්පර 10කට පස්සේ ওই තත්ත්වයේ තිබුණේ 20ක ධන ප්‍රවේගයක්. මේ විස්ථාපනය අපි දැක්කා මීටර 150යි කියලා. මීටර 150ක විස්ථාපනයක් තිබුණා. එතනලා තව තප්පර 5ක් යනකොට මේකේ වේගය අඩු වෙලා ගිහින් තප්පර 5කදී තව 20ක් ප්‍රවේගය අඩු වෙනවා. මේ 20 තියෙද්දි තවත් 20ක් අඩු වුණාම 20න් 20ක් ගියාම බිඳුවයි. තප්පර 10කට පස්සේ මේක මොහොතකට නිශ්චල වෙනවා අපි දැක්කා. මෙතනදී මේ කාලය තප්පර 10යි කාලය තප්පර 10යි ප්‍රවේගය මේ 20ත් අඩු වෙලා මෙතනදී ප්‍රවේගය බිඳුව වෙනවා. මොහොතකට නිශ්චල වෙනවා. එතකොට මෙන්න මේ අතර ගමන් කරපු අංශුව මේ විදිහට මෙතනදී මොහොතකට නැවතිනවා. නැවතිලා දැන් මොකද්ද මේ එතනින් පස්සේ ඊළඟට වෙන දේ? අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ. මොහොතකට නිශ්චල වුණු අංශුව ආයෙ හැරෙනවා. මොකද මේ අතට ප්‍රවේග අඩු වෙනවා කියන්නේ අනිත් අතට ප්‍රවේග වැඩි වෙනවා කියන එකයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට ඔළුවෙන් ඒක ටිකක් ග්‍රහණය කරන්න අමාරු වෙන්න පුළුවන්. මේ පැත්තට තියෙන ප්‍රවේග අඩු වේගන යනවා කියන්නේ අනිත් පැත්තට තියෙන ප්‍රවේග වැඩි වේගන යනවා. එතන මේක අඩු වෙලා අනිත් පැත්ත හැරිලා ආයේ නිශ්චලතාවයෙන් පටන් අරන් වැඩි වෙන ප්‍රවේගයෙන් දැන් අනිත් අතට ප්‍රවේගය 4 වැඩි වෙනවා. ඒ වැඩි වෙන ප්‍රවේගයෙන් ආපහු හැරලා එනවා. මේ පාර දිගේමයි එන්නේ. නමුත් පැහැදිලි කිරීම පිණිස මම මේක වෙනම මාර්ගයක් විදිහට මේ වගේ අඳින්නම්. මේ අංශුව එතනින් මොහොතකට හැරිලා ආපහු එනවා. ආපහු එන්නේ මේ පැත්තට 4ක ත්වරණයකින්. මේ පැත්තට ගත්තොත් 4 ms ඍණ 2 ත්වරණයක් තියෙනවා. ඒක මේ පැත්තට ඍණ 4 ms ඍණ 2 ත්වරණය මේ පැත්තට දැන් ධන වෙනවා. මේ පැත්ත හැරෙනවා. එතකොට හැරලා ආපහු එනවා. ආපහු එන්නේ ප්‍රවේගය 4 වැඩි වෙවි. මේ හැරලා තප්පරයකට පස්සේ ප්‍රවේගය 4ක් වෙනවා. ඍණ 4යි. දැන් මේක ඍණ එතකොට. ඍණ 4යි. තව තප්පරයකට පස්සේ ඍණ 8 වෙනවා. ඍණ 12 වෙනවා. ඍණ 16 වෙනවා. හරියටම තප්පර 15කට පස්සේ ආය අංශුව මෙතනටම එනවා. මෙන්න මෙතනටම එනවා. ඒ කියන්නේ ආපහු හැරලා එනවා තව මීටර් 50ක්. ඒතර මෙතනට මීටර් 200යි. මේ දුර තිබුණේ මීටර් 50යි. ඒ දුර මීටර් 50යි තිබුණේ. දැන් අපි දැක්කා මෙතන පළවෙනි තප්පර 5ේදී 150ක් ගිහිල්ලා ඊළඟ තප්පර 5ේදී මීටර් 50යි ගියේ. මේ ටික මීටර් 50යි. ඒ මීටර් 50 ආයෙ හැරිලා එනවා. ආයෙ හැරිලා ඇවිල්ලා තප්පර 15කට පස්සේ අංශුව තියෙන්නේ හරියටම තප්පර 5කට පස්සේ තිබිච්ච තැනමයි. මෙහෙම ගියා තප්පර 5කදී එක තැනකට ආවා. තව තප්පර 5කින් නැවතිලා ආයෙ හැරිලා ආවා. අනිත් හැරිලා එන ගමන් තව තප්පර 5කදී ආයෙ අර මෙන්න මෙතනට මේ 5කට පෙර තිබුණු තැනට එතකොට තප්පර 15ක් ගිහිලා මුළු ගමනේ මෙතනට ඇවිල්ලා. ඒ නිසා තප්පර 15කට පස්සේ අපිට ආව අවසාන ප්‍රවේගය තප්පර 15කට පස්සේ අපිට ආව අවසාන ප්‍රවේගය මෙන්න මේ අතට අවසාන ප්‍රවේගය මේ පැත්තට 20ක් කියලා. ඒක ඍණ ලකුණෙන් අපිට කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඍණ ලකුණෙන් කියන්නේ අනිත් පැත්තට බවයි. අනිත් පැත්තට බවයි. දැන් ඔයගලන්ට පේනවා ඇති අපි අර ත්‍රිකෝණවල ක්ෂේත්‍රඵල ගන්නකොට කොළ පාටට තිබුණු ත්‍රිකෝණය තියෙනවානේ. මේ කොළ පාටට තිබුණු ත්‍රිකෝණයෙන් මෙතන එන්නේ මේ ඉස්සරහට ගිය දුර. මේ තියෙන්නේ ඉස්සරහට ගිය දුර අර. මේ තියෙන්නේ ආපහු හැරලා ආපු දුර. එතකොට කොළ පාට ත්‍රිකෝණයෙන් එන්නේ මේ ඉස්සරහට ගිය දුර. අර තැඹිලි පාට ත්‍රිකෝණයෙන් එන්නේ ආයේ හැරිලා ආපු දුර. මේ දෙකේ වීජයික්‍ය ගත්තාම මෙතන 200ක් ඉස්සරහට ගිහින් 50ක් හැරිලා ආපුවම තප්පර 15කට පස්සේ සංප්‍රයුක්ත විස්ථාපනය ආපහු එන්නේ 150යි ධන. ඒතර අපි මෙතන ඉඳලානේ විස්ථාපන මනින්නේ. වෙන ක්‍රමයක් නැහැ. විස්ථාපන මනින්න ඕනේ මෙතන ඉඳලා. ඒතර විස්ථාපන මෙතන ඉඳලා මනිනකොට මෙන්න මෙතනලා විස්ථාපන මනිනකොට අවසාන විස්ථාපනය මෙතන ඉඳලා මේ පැත්තට ගන්න ඕනේ. ඒතර මේ තියෙන්නේ ආරම්භක ලක්ෂ්‍ය මෙතන ඉඳලා විස්ථාපනය මෙනිය යුත්තේ දිගටම. ඒතර මෙතනට තියෙනවා ධන 150ක විස්ථාපනයක්. ඒතර තප්පර 15කට පස්සේ අවසාන ප්‍රවේගය ඍණ 20 වුණාට මොකද මේ අතරනේ තියෙන්නේ ප්‍රවේගය. මේ අතර ඍණ 20 වුණාට ප්‍රවේගය විස්ථාපනය 150යි. ඒතර තප්පර 15කට පස්සේ ප්‍රවේගය මේ තියෙන්නේ මෙතන ඍණ 20යි. මෙන්න මෙතනදී ප්‍රවේගය ඍණ 20යි.
මේ ප්‍රවේගය මෙතනදී ඍණ 20යි. මේ අතට. ඍණ කියන්නේ මේ අතට. ඒ අතට දැම්මට පස්සේ ඍණ ලකුණ දාන්න ඕනේ නැහැ. ඍණ 20යි ms ඍණ 1. මේක තමයි තප්පර 20කට පස්සේ ප්‍රවේගය. ඒක ඍණ 20යි. හොඳට මේ මුළු විස්ථාපන 150ක් එනවා. ඊට බලමු ඊළඟ ගැටලුව. හතරවෙනි ගැටලුව මෝටර රථයක් නිශ්චලතාවයෙන් ගමන් ආරම්භා තප්පර වර්ගයට මීටර 0.2ක ත්වරණයෙන් තප්පර වර්ගයට මීටර 0.2ක ත්වරණයෙන් තප්පර 5ක් ගමන් කළා ඒ ලබාගත් ප්‍රවේගයෙන් එතනලා විනාඩි 5ක් යනවා. ඊට පස්සේ ඒක මන්දනය වෙලා තප්පර 30කදී නතර වෙනවා. දැන් මෙන්න ත්වරණය කඩින් කඩ වෙනස් වුණ එක. දැන් අපි කලින් ගත්ත ගණන් තුනේම ඒකාකාර ත්වරණ තිබුණ දිගටම. මේකේ මුලින් ත්වරණයක් තියෙනවා ඊළඟට ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා ත්වරණය බිඳුව වෙලා ඊළඟට මන්දනයක් තියෙනවා. එතකොට මේකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ බෑවුම ධන වෙන කොටසක් තියෙනවා, බෑවුම බිඳුව වෙන කොටසක් තියෙනවා, බෑවුම ඍණ වෙන කොටසක් තියෙනවා. එතකොට මේකේ ප්‍රස්ථාරය මොන විදිහටද දෙන්නේ? බලමු. මේකේ ප්‍රස්ථාරය අපි x අක්ෂයේ කාලයත් y අක්ෂයේ ප්‍රවේගයත් ගත්තාම නිශ්චලතාවයෙන් ගමන් ආරම්භලා දෙකක තෝරණයෙන් මේ වගේ යනවා. තප්පර 5ක්. ඉතින් අපිට එනවා මෙන්න මේ කාලය මෙතනට කාලය තප්පර 5යි. මෙන්න මේ කාලය තප්පර 5යි. මේ කෝණයේ ටැන්ජනය 0.2යි. මේක අපි ආල්ෆා කිව්වොත් tan ආල්ෆා 0.2යි තෝරණය. tan ආල්ෆා 0.2යි. එතන ඉඳලා ඒ ලබාගත් ප්‍රවේගය මෙන්න මේක. මේ තියෙන ලබාගත් ප්‍රවේගය. මේ ප්‍රවේගය අපි v කියමු. මේ v කියන ලබාගත් ප්‍රවේගයෙන් එතන ඉඳලා විනාඩි 5ක් යනවා තප්පර 300ක්. එතකොට දැන් ලබාගත් ප්‍රවේගයෙන් යනවා කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ y කණ්ඩාංකය වෙනස් වෙන්නේ නැහැ කාලය ගත වුණාට x අක්ෂයට සමාන්තර රේඛාවක් එන්නේ අන්න බෑවුම බිඳුවයි. ත්වරණය බිඳුවයි ඒකාකාර ප්‍රවේගය. අන්න එතකොට අපිට මේ බෑවුම බිඳුව වන රේඛාවක් එනවා. මේක යනවා තප්පර කීයක් යනකන්ද? මේක යනවා තව තප්පර 300ක්. විනාඩි 5ක් කියන්නේ තප්පර 300. අපි ඒකක ගැනත් කල්පනා කරන්න ඕනේ. ත්වරණය තප්පර වර්ගයට මීටර වලින් දීලා කාලය තප්පර වලින් දුන්නාම මේ මෙතන විනාඩි 5 කියන එක අපි 60න් වැඩි කරලා තප්පර 300 විදිහට හදා ගන්න ඕනේ. මේ තප්පර මේවා තප්පරයට මීටර. ඉන්පසු ඒ මන්දනය වී තප්පර 30කදී නතර වෙයි. එතකොට මේකේ ප්‍රවේගය මෙතන අඩු වේගන එනවා. ඒ කියන්නේ මන්දනය වෙනවා. ගිහිල්ලා නිශ්චල වෙනකම්ම මන්දනය. ඒ කියන්නේ ගිහිල්ලා නතර වෙනවා මේ වගේ. යනවා අවසානයේ මෙන්න මේ නිශ්චලතාවයට එනකම් වෙනවා. තප්පර 30කදී නතර වෙයි. මේ කාලයක් දෙනවා. තප්පර 30යි. තව තප්පර 30කදී නතර වෙනවා. මන්දනය වෙන්නේ තප්පර 30ක්. ඒතර මේක v නම් මේ උසත් v. රතේ ඇති කළ මුළු විස්ථාපනය කුමක්ද? දැන් මේක අපි හදන්න ගියා නම් සමීකරණ දාලා චලිතය පිළිබඳ ටිකක් අමාරු දීර්ඝ ගැටලුවක් වෙනවා. නමුත් ප්‍රස්ථාරයෙන් හදන එක ලේසි. මොකද මුළු විස්ථාපනේ නැහන්නේ. මුළු විස්ථාපනය ගන්න මෙන්න මේ ට්‍රැපීසියමක් වගේ ඇවිල්ලා තියෙන මේ රූපයේ මුළු ක්ෂේත්‍රඵලය ගත්තනම් හරි. මේක ලාක්ෂණික ප්‍රස්ථාරයක්. මුගක් වෙලාවට අංශු අපිට දෙන්නේ නිශ්චලතාවයෙන් පටන් අරන් තෝරණයෙන් යනවා. ඊට පස්සේ ලබාගත් ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඊළඟ මන්දනයෙන් ගිහින් නතර වෙනවා. එහෙම. දුන්නහම මේ වගේ ලාක්ෂණික ප්‍රස්ථාරයක් එන. දැන් මේකේ මුළු ක්ෂේත්‍රඵලය අපි ගත්තොත් මේකේ මුළු ක්ෂේත්‍රඵලය අපි ගත්තොත් අන්න ඒක තමයි මේ ප්‍රස්ථාරයේ මුළු ක්ෂේත්‍රඵලය ගත්තාම ඒකෙන් අපිට එනවා මේ ට්‍රැපීසියමේ මේ ක්ෂේත්‍රඵලය ගත්තාම මුළු විස්ථාපනය ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි v හොයාගමු මේ tan alpha කියන 0.2යි ඒක පාවිච්චි කරලා මෙන්න මේ ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන් tan alpha v බෙදීම 5 විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදය v බෙදීම 5 කියන්නේ tan alpha ඒ කියන්නේ ත්වරණය 0.2යි. යනෝ v අපිට එනවා මෙතන v කියන්නේ 0.2 වැඩි කිරීම 5 1යි. 5.2 1යි ms ඍණ 1 තප්පරයට මීටර 1ක ප්‍රවේගයකින් තමයි මේක යන්නේ. මේක 1යි. එතකොට දැන් මේ මුළු ත්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය ගත්තොත් ඒ ක්ෂේත්‍රඵලයෙන් අපට එන්න ඕන මෙන්න මේ මුළු ක්ෂේත්‍රඵලය ගත්තාම ඒ ක්ෂේත්‍රඵලයෙන් අපිට එන්න ඕනේ මේකේ
විස්ථාපනය. මේ මුළු ත්‍රැපීසියමම ගන්න ඕනේ. ඒ අනුව ක්ෂේත්‍රඵලය බලමු ත්‍රැපීසියමක ක්ෂේත්‍රඵලය කොහොමද ගන්නෙ? සමාන්තර පාද දෙකක් තියෙන හින්දා ත්‍රැපීසියමක් කිව්වේ. භාගයයි සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බක උස. එතකොට මුළු විස්ථාපනය ගමනේ S සමානයි භාගයයි සමාන්තර පාද දෙක එකතුව. මොකද්ද මේ පැත්ත? මෙතන 300යි මෙතන 30යි මෙතන 5යි. මේ පාදයේ මුළු දිග 335යි. 335 එක පාදයක දිග. එක පාදයක දිග 335යි මේ පල්ලෙහා පාදය. මේ ඊතුරු සමාන්තර පාදයේ දිග මෙතනින් එනවා මේ දිගමයි. මේක 300 වගේ ඍජු කෝණාශ්‍රයක්. මේකත් 300යි. 335 දාන 300 ඔන්න භාගයයි සමාන්තර පාද දෙක එකතු වැඩි කිරීම ලම්බක උස. ලම්බක උස කියන්නේ මේ ප්‍රවේගය මේ තියෙන්නේ. මේ ප්‍රවේගය එකයි. මේ ලම්බක උස එකයි. එතකොට ක්ෂේත්‍රඵලය ඉතා පහසුවෙන් එනවා. කීයක්ද? එතකොට 335යි 300යි. කියන්නේ 635 බෙදීම 2 කියලා. 635 බෙදීම 2 කියන්නේ කීයද? 6 දෙකෙන් බෙදනවා 3යි 3 දෙකෙන් බෙදනවා 1යි මෙතන 15ට 7.5යි 317.5 මීටර මුළු විස්ථාපනය. මුළු විස්ථාපනය 317.5 කියන මෙන්න මේ උත්තරය එනවා. ඔයගලන්ට පේනවා ඇති අපි මේක චලිතය පිළිබඳ සමීකරණ වලින් හැදුවා නම් මේ කොටස් එකෙන් එකට වෙන වෙනම සමීකරණ දාන්න වෙනවා. නමුත් මේකේ ඉතා සරලව මේක කෙටි ප්‍රශ්නයක් වගේ හදන්න පුළුවන් ඇත්තටම. කෙටි ප්‍රශ්න වලටත් එන්න පුළුවන් මේ වගේ ගැටලු. එතකොට අපි ප්‍රස්ථාරය බොහොම ඉක්මනින් හිතලා බොහොම ඉක්මනට ඒ ක්ෂේත්‍රඵලය හොයාගත්තාම අපිට මේකේ ගාන හදලා ඉවර කරගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ගැටලුව. අපි පස්වෙනි ගැටලුව බලමු ප්‍රස්ථාර වලින් හදන්න. නිශ්චලතාවෙන් ගමන් අරඹන දුම්රියක් පළවෙනි තප්පර 60 11 බෙදීම 30 ඒකක එකම ඒකක වලට වැටෙනවා තප්පර වර්ගයට මීටර. එච්චර ත්වරණයකින් ද ඊළඟ කොටස නියත ප්‍රවේගයකින්ද අවසාන කොටස 11 බෙදීම 10ක මන්දනයකින්ද චලනය වී නිශ්චල වෙනවා. ගමන සඳහා ගත වූ මුළු කාලය 600යි. නම් උපරිම ප්‍රවේගයයි මුළු විස්ථාපනයයි අහන්නේ. එතකොට දැන් මේකත් අර කලින් ගැටලුව වගේම නිශ්චලතාවයෙන් පටන් අරන් ත්වරණයෙන් යනවා. ඒ ලබාගත් ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. එතන ඉඳලා මන්දණයෙන් ගිහින් නිශ්චලතාවයට පත්වීම දක්වා මේ ගැටලුව තියෙනවා. ඒ අනුව අපි මේකට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇන්දොත් මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් අපිට හම්බ වෙනවා. ආපහුවර කලින් වගේම මේ පැත්තේ කාලය මේ පැත්තේ ප්‍රවේගය නිශ්චලතාවයෙන් පටන් අරන් ත්වරණයෙන් යනවා මේ කොටස. මේ බෑවුම දීලා තියෙනවා tan alpha. කියන්නේ බෑවුම ත්වරණයයි. ඒ කියන්නේ 11 බෙදීම 30යි. tan alpha 11 බෙදීම 30යි. එතන වෙනකන් ගිහින් යම් උපරිම ප්‍රවේගයක් ලබා ගන්නවා. එතන ඉඳලා ඒ ලබාගත් ප්‍රවේගයෙන් දිගටම යනවා යම් කාලයක්. ඊට පස්සේ මන්දනය වෙලා ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා නිශ්චල වෙලා නවතිනවා. මේ ප්‍රවේගයේ වැඩිවීම, මේ ඒකාකාර ප්‍රවේගය, මේ ප්‍රවේගයේ අඩුවීම හේවත් මන්දනය නතර වීම. මේ මහා කෝණයේ ටැන්ජනය මන්දනයයි නැත්නම් ඍණ 11 බෙදීම 10යි. මේ මහා කෝණයේ ටැන්ජනය ඍණ 11 බෙදීම 10යි. මේ සුළු කෝණයේ ටැන්ජනය ගත්තොත් tan බීටා ධන 11 බෙදීම 10යි. මේ මහා කෝණයේ ටැන්ජනය වෙන්නේ මේකේ ටැන්ජනය ඍණාගේ. එතකොට මේකේ ටැන්ජනයට අර සංඛ්‍යාත්මක අගය ගන්න පුළුවන් 11 බෙදීම 10යි කියලා. මේකට ගත වූ මුළු කාලය අපිට දැන් හම්බ වෙනවා මේ මුළු කාලය. තප්පර 160ක් තප්පර 600ක්. මේ ගමනේ මුළු කාලය තප්පර 600යි. තප්පර 600ක් තිස්සේ මේ කියන්නේ මුළු කාලය කියන්නේ මෙන්න මේ මුළු ප්‍රමාණය 600යි. ඔයගලන්ට පේනවනේ. දැන් මෙන්න මේ උස ප්‍රමාණය කොහොමද අපි දන්නේ? පළවෙනි තප්පර 60 තමයි තෝරණයෙන් යන්නේ. මේක මේ කාලය දීලා තියෙනවා. මේක තප්පර 60යි. පළවෙනි තප්පර 60 තමයි තෝරණයෙන් යන්නේ. එහෙනම් මේ ලබා ගන්න උපරිම ප්‍රවේගය ඉතා පහසුවෙන් හොයන්න පුළුවන්. v බෙදීම 60 කියන්නේ tan alpha. ඒතර tan alpha කියන්නේ v බෙදීම 60. v බෙදීම 60 කියන්නේ ත්වරණය tan alpha 11 බෙදීම 30යි. 11 බෙදීම 30යි. මේක තමයි tan alpha වෙන්නේ.
අපි tan alpha ලිව්වේ මේ ත්‍රිකෝණයේ විරුද්ධ පාදයේ විදිහින් බද්ධ පාදයේ යනුව ඔයගලන්ට පේනවා ඇති v ඉතා පහසුවෙන් අපිට ගන්න පුළුවන් v කියන්නේ කීයද 60 වැඩි කිරීම 11 බෙදීම 30 60 30න් බෙදපුවම 2යි 2 11 22යි ඒ අනුව උපරිම ප්‍රවේගය තප්පරයට මීටර් 22ක් කියලා එනවා. එතකොට මේ දුම්රිය ත්වරණයෙන් යනවා විනාඩියක් තප්පර 60ක් විනාඩියක් යනවා ඒ ත්වරණය 11 බෙදීම 30යි ඒ විනාඩිය තුලදී තප්පර 60 තුලදී ඒක ලබා ගන්නවා 22ක උපරිම ප්‍රවේගයක්. මේ උස 22යි. ලබාගෙන එතනලා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා යම් කාලයක්. ගිහිල්ලා ඊට පස්සේ මන්දනය වෙලා නවතිනවා. එතකොට දැන් මෙන්න මේ උස අපි හොයාගත්ත 22යි කියලා. මේක 22 නම් එතකොට මේ අවසාන කොටස මන්දනය tan බීටා 11 බෙදීම 10යි. මන්දනයේ සංඛ්‍යාත්මක අගය තමයි මෙතනින් එන්නේ. එතකොට මේ මන්දනෙන් ගිය කාලය අපිට හොයන්න පුළුවන්. මන්දනෙන් ගිය මෙන්න මේ කාලය අපි t කියලා ගත්තොත් මන්දනෙන් ගිය කාලය t කියලා ගත්තොත් 22 බෙදීම t කියන්නේ tan බීටා වෙන්න ඕනේ. විරුද්ධ පාදයේ 22යි. අපි ඒක හෙව්වා. බද්ධ පාදයේ t. ඒතර 22 t වලින් බෙදපුවම tan බීටා එන්න ඕනේ. ඒ කියන්නේ මන්දනය 11 බෙදීම 10යි. මන්දනය 11 බෙදීම 10යි. එහෙනම් t කීයද? t කියන්නේ මේ 10න් මේ පැත්ත වැඩි කරලා t මෙහෙට ගෙනියන්න 220 බෙදීම 11. ඒ කියන්නේ 20යි. තප්පර 20ක් තමයි මන්දනයෙන් යන්නේ. මෙතන 11 22 11න් බෙදුවොත් 2යි 2 10 20යි. යනවා t අපිට එනවා. t කියන්නේ 20යි කියලා තප්පර. තප්පර 20ක් මන්දනයෙන් යනවා. දැන් වෙන්න මේක 20යි. මේ දුර ප්‍රමාණය මෙතන 20යි. දැන් මේ මුළු දුර 600 නම් මුළු කාලය 600 නම් ත්වරණයෙන් 60ක් යනවා මන්දනයෙන් තප්පර 20ක් යනවා. ඒතර තප්පර 60කුයි 20කුයි අයින් වෙන්න ඕනේ ත්වරණයටයි මන්දනයටයි. ඊතුරු කාලය තමයි ඒකාකාර ප්‍රවේගයෙන් ගිහින් තියෙන්නේ. මේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිය කාලය ගන්න මේ 600න් මේ 60යි 20යි අඩු කරුවා නම් හරි. ඒතර 600න් 80ක් අඩු කරුවා නම් මේ ඊතුරු කාලය එනවා. 600න් 80ක් අඩු කරපුවාම එන්නේ අපිට 520යි. ඒතර මෙන්න මේ දුර ප්‍රමාණය මෙන්න මේ කාලය අපිට එනවා. එතකොට 520ක් කියලා. මේක 520යි. ඒක 520යි 60යි 580යි 20යි 600 මුළු කාලය එනවා. එතකොට මුළු විස්තාර උපරිම ප්‍රවේගය අපි දැන් හොයලා තියෙන මේක උත්තරයක් 22යි කියන එක මෙතන තියෙනවා. මුළු විස්ථාපනයේ හැටියට මේකේ මුළු ක්ෂේත්‍රඵලය ගන්න ඕනේ. මේ ත්‍රැපීසියමේ මුළු ක්ෂේත්‍රඵලය තමයි මුළු විස්ථාපනය වෙන්නේ. එතකොට අපි මුළු විස්ථාපනය සෙවීම සඳහා මේ ත්‍රැපීසියමේ මුළු ක්ෂේත්‍රඵලය හොයාගමු. මොකද්ද ත්‍රැපීසියමේ මුළු ක්ෂේත්‍රඵලය වෙන්නේ? මුළු විස්ථාපනය S කියන්නේ ත්‍රැපීසියමේ මුළු ක්ෂේත්‍රඵලය. ඒ කියන්නේ භාගයයි සමාන්තර පාද දෙක එකතුව. මේක 600යි. මේ පල්ලෙහා තියෙන කොටස 600යි. ඊතුරු සමාන්තර පාදයේ මෙතන තියෙන්නේ මේක 520යි. මේක ඍජු කෝණාශ්‍රයක්. මේක 520 නම් මේකත් 520යි. එතන 600 දන්න 520 වැඩි කිරීම භාගයේ සමාන්තර පාද දෙක එකතු. මේ ලම්බක දුර v කියන්නේ 22යි. 22යි. එතන මෙතනින් එන්න ඕන මේ ක්ෂේත්‍රඵලයෙන් මුළු විස්ථාපනය. අංශු මුළු විස්ථාපනය මේකෙන් එන්න ඕන. එතකොට මෙතන 520 ධන 600 කීයද? 520 ධන 600 වෙන්නේ 0.2යි 6යි 5යි 11යි. එක්දාස් 120යි. ඒක වැඩි කිරීම 22 බෙදීම 2. 22 දෙකෙන් බෙදුවම 11යි. මේක වැඩි වෙන්න ඕනේ 11න්. වැඩි කිරීම 11. මෙන්න මේකෙන් මුළු විස්ථාපනය එනවා. එතකොට මෙතන කීයද එන්නේ? 11 සරක් 0.0යි 11 සරක් 2 22යි 2ක් ඉතුරුයි. 11 සරක් කරක් 1 11යි 2යි 13යි 1ක් ඉතුරුයි. එතකොට 11 සරක් 1 11යි. 1යි 12යි. බලන්න හරිද කියලා 11 සරක් 0 22යි 2යි.
දෙකක් ඉතුරුයි 11ක් එක 11යි 2යි 13යි එකක් ඉතුරුයි 11ක් 11යි ඉතුරු එකයි 12යි මීටර 12320යි කියන්නේ කිලෝමීටර නම් මේක 1000න් බෙදන්න කිලෝමීටර ගන්න කිලෝමීටර 12.32 කියන උත්තරය අපිට වෙන්න තියෙනවා කිලෝමීටර 12.32 කියන උත්තරය අපිට ආවා ඊළඟ ගැටලුවක් බලමු 6 වෙනි ගැටලුව නිශ්චලතාවෙන් ගමන් අරඹන වස්තුවක් පළමුව ඒකාකාර තොරණයෙන් දෙවනුව 10ක ඒකාකාර ප්‍රවේගයෙන් අවසාන කොටස ඒත් මේ වගේමයි. ඒතර මේ ගැටලු තුනම අපි අන්තිමට දැන් මේ කරගෙන යන එකම මාදිලියේ ගැටලු වෙනස් වෙනස් ස්වරූපෙන් දීලා තියෙන මේකෙත් අර වගේම කතාවක් කියන්නේ නිශ්චලතාවෙන් ගමන් අරඹන තොරණයෙන් ගිහිල්ලා යම් උපරිම ප්‍රවේගයක් ලබාගෙන ඒ නියත ප්‍රවේගයෙන් ගිහිල්ලා මන්දනය වෙලා නැවතිලා ගමනේ මුළු කාලය 160යි. මුළු විස්ථාපනය කිලෝමීටර 1.2යි. කියන්නේ මීටර 1200යි. ඉතින් අපෙන් අහනවා වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර ත්වරණය දෙනවා. ත්වරණය 0.5 නම් මන්දනේ. ත්වරණය අන්තිමට දෙන්නේ එක වැදගත්. ඒකත් අපි ගන්න ඕනේ. දැන් මේකට අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරය යන්දාම කලින් වගේම ප්‍රවේග කාල ප්‍රස්ථාරය ලැබෙන්නේ නිශ්චලතාවයෙන් ගමන් ආරම්භයේ තියෙන ප්‍රවේගය මේ කාලය x අක්ෂයේ කාලය මේ ප්‍රවේගය. එතකොට මේ අංශයේ කාලය සමග ප්‍රවේග වෙනස් වෙන ආකාරය නිශ්චලතාවයෙන් පටන් අරන් ඒකාකාර ත්වරණයෙන් යනවා යම් කාලයක්. එයින් උපරිම ප්‍රවේගයක් ලබා ගන්නවා. ඊට පස්සේ ඒ ලබාගත් ප්‍රවේගයෙන් තව කාලයක් යනවා. ඊට පස්සේ මන්දනය වෙලා නවතිනවා. මේ කියන්නේ ප්‍රස්ථාරය. මේදී ප්‍රස්ථාරයක් වෙන්නේ මේක x අක්ෂයට සමාන්තර වෙන්න ඕන. මේ කෝණේ ටැන්ජනය තමයි ත්වරණය. tan alpha. tan alpha අපිට මෙතන දීලා තියෙනවා ත්වරණය 0.5යි කියලා. ත්වරණය 0.5යි. ඒකාකාර ප්‍රවේගය ලබා ගන්න අපිට දෙනවා 10යි කියලා. ඒතර මේ උස 10යි. මෙතනත් 10යි. මෙතනත් 10යි. tan alpha ඒ කියන්නේ ත්වරණය 0.5 නම් tan alpha කියන්නේ 0.5යි. ත්වරණය 0.5යි. මේක සමාන වෙන්න ඕන. දැන් අපි හිතුවොත් මේ ත්වරණයෙන් ගිය කාලේ t1 කියලා. මේක t1 කියලා. 10 බෙදීම t1 tan alphaට සමාන වෙන්න ඕන. මේ ත්‍රිකෝණයේ alpha මේ කෝණය ප්‍රතිමුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ 10 බෙදීම t1යි. ඒ අනුව t1 කියන්නේ 10 බෙදීම 0.5. t1 කියන්නේ 10 බෙදීම 0.5 ඒ කියන්නේ 10.5න් බෙදුවොත් එන්නේ 20යි. තප්පර 20ක් ත්වරණයෙන් ගිහිල්ලා. ඒතර මේ කාලේ තප්පර 20යි කියලා එනවා. මේක 20යි. තප්පර. මේ මුළු කාලයත් අපි දන්නවා. මේ මුළු කාලයත් අපි දන්නවා. මොකද මේක කියනවා මුළු කාලය 160යි කියලා. එහෙනම් මෙතනට මේ මුළු කාලය 160යි. තප්පර 160යි මුළු ගමනට ගිහින් තියෙන්නේ. මේ මුළු කාලය 160යි. දැන් මේක 160යි මේ උස 10යි. තව එක දත්තයක් තියෙනවා මුළු විස්ථාපනය කිලෝමීටර 1.2යි. කියන්නේ මීටර 1200. මේකේ මේ මුළු ක්ෂේත්‍රඵලය 1200ක් වෙන්න ඕන. මුළු ක්ෂේත්‍රඵලය 1200ක් වෙන්න ඕන. මේ උස 10යි. දැන් මොකද්ද මේකේ මුළු ක්ෂේත්‍රඵලය 1200 නම් අපිට මේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිය කාලය අපි t2 කිව්වොත් මෙන්න මේ කාලේ t2 කිව්වොත් මේ t2 අපිට හොයන්න පුළුවන්. මොකද මේ දුරත් t2 වෙන්න ඕන. මේක ඍජු කෝණාශ්‍රයක් මේ දුරත් t2යි. අපි මේකේ ක්ෂේත්‍රඵලය සඳහා සමීකරණයක් ලියමු බලන්න. මේක ක්ෂේත්‍රඵලය සඳහා සමීකරණයක් ලියමු බලන්න. ඒතර මේ මුළු ක්ෂේත්‍රඵලය අරගත්තාම මොකද්ද මේකේ මුළු ක්ෂේත්‍රඵලය? එතකොට මේ ත්‍රැපීසිය මේ මුළු ක්ෂේත්‍රඵලය තමයි ගමනේ මුළු දුර ගිය. ඒක 1200ක් වෙන්න ඕන කිලෝමීටර 1.2 කියන්නේ 1200යි. එතකොට අපි මේ ත්‍රැපීසිය මේ ක්ෂේත්‍රඵලය ලිව්වොත් එහෙම සමාන්තර පාද දෙක එකතුව භාගයයි සමාන්තර පාද දෙක එකතුව මේක 160යි
මේක T2 T2 අපි දන්නේ නැහැ. ඒක තමයි අපි හොයන්න යන්නේ. එක පාදයක් 160යි ධන T2 භාගයයි සමාන්තර පාද දෙකයි එක්ක මේක 160යි මේක T2යි. ඔන්න භාගයයි සමාන්තර පාද දෙක එකතු. වැඩි කිරීම ලම්බක දුර 10යි. මේක සමාන වෙන්න ඕන 1200ට. මේක සමාන වෙන්න ඕන 1200ට. සමානයි 1200. ඕක 1200ට සමාන වෙන්න ඕන. ඒ අනුව මේක අපි සුළු කරගත්තොත් T2 එනවා. ඒකාකාර ප්‍රවේගයෙන් ගිය කාලය T2 ඉතා පහසුවෙන් එනවා. එතකොට 160 ධන T2 සමානයි මේ 10 මේ දෙකෙන් බෙදන්න මෙතන 5යි. ඒ 5න් 1200 බෙදන්න 5 වරක් 2 10යි 20ට 4යි 240ක් කියලා මේ පැත්තේ එන්නේ 5න් 1200 බෙදපුවම. එතකොට 160 ධන T2 කියන්නේ 240යි. එහෙනම් T2 කියන්නේ 240 ඍණ 160 කියන්නේ 80යි. ඒ අනුව තප්පර 80ක් තමයි ඒකාකාර ප්‍රවේගයෙන් ගිහින් තියෙන්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගිහින් තියෙන්නේ තප්පර 80ක්. මෙන්න මේක තප්පර 80යි. T2 80යි කියලා එනවා. දැන් අපෙන් අහන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුරද මන්දනයද කියන මේ දේවල්. දැන් මෙතන මේ මුළු කාලය 160යි. ඒකෙන් 20ක් ත්වරණයෙන් ගියා. 80ක් ඒකාකාර ප්‍රවේගයෙන් ගියා. එතන මෙතන 20යි 80යි 100ක් ඉවර වුණා මේකෙන්. තව තප්පර 60ක් මෙතන ඉතුරු වෙනවා. මන්දනයට. මන්දනයෙන් ගිහින් තියෙන කාලේ තප්පර 60යි. මේක එකතු කරන්න අඩු කරන්න තියෙන්නේ. 160යි මෙතන. මේක 20යි 80යි 100යි. 160න් මේ 100 අඩු කරාම මේක 60යි. දැන් මේකේ මන්දනය වෙන්නේ මෙන්න මේ කෝණයේ. මෙන්න මේ කෝණය අපි බීටා කිව්වොත් මේ කෝණයේ tan අගය තමයි මන්දනයේ සංඛ්‍යාත්මක අගය වෙන්නේ. නේ tan බීටා තමයි මේකේ බෑවුමේ සංඛ්‍යාත්මක මේ මහා කෝණයේ ටැන්ජනය වෙන්නේ බීටා tan බීටා වල ඍණ අගය. ඉතින් අපි මන්දනය දෙනකොට 10 බෙදීම 60 කියන්නේ 6න් 1යි මේ තියෙන උත්තරේ. බලනකොටත් පේනවා 10 බෙදීම 60 6න් 1යි මන්දනය. ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුරත් බලනකොටත් පේනවා මේක මේ ඍජු කෝණාශ්‍රය ක්ෂේත්‍රඵලය ගන්න ඕනේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර වෙන්නේ ඒකාකාර ප්‍රවේගයට අදාළ ප්‍රස්ථාර කොටසේ යටතේ ඇති ක්ෂේත්‍රඵලය. එතකොට මේක යටතේ තියෙන ක්ෂේත්‍රඵලය මේ ඍජු කෝණාශ්‍රය ක්ෂේත්‍රඵලය. එන්න ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර. එතකොට මේ ටිකේ ක්ෂේත්‍රඵලය කීයද? මේක 80යි මේක 10යි 800යි. 80 වැඩි කිරීම 10යි 800යි. මේ තියෙන උත්තර දෙක. ඉතින් දැන් අපිට මේක මේ ලියන්න තියෙන්නේ මන්දනය අපිට ගත හැකි මන්දනය කියන්නේ tan බීටා කියන්නේ 10 බෙදීම 60 විරුද්ධ පාදයේ බෙදීම පද්ද පාදයේ 10 බෙදීම 60 කියන්නේ 6න් 1යි. 6න් 1යි. තප්පර වර්ගයට මීටර. මේ තියෙන්නේ මන්දනය. මේ මන්දනය. ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර මෙන්න මේ කොටසේ විස්ථාපනය තමයි ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර වෙන්නේ. මෙන්න මේ ඍජු කෝණාශ්‍රය ක්ෂේත්‍රඵලය. ඒ නිසා ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර මම වාක්‍ය ලියන්නේ නැහැ. ඔබට මේක හදාගන්න උවමනා උදව්ව මම දෙන්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර S කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර S වෙන්නේ මේ ඍජු කෝණාශ්‍රය ක්ෂේත්‍රඵලය 80 වැඩි කිරීම 10. 80 වැඩි කිරීම 10. ඒ කියන්නේ මීටර් 800ක් ඒකාකාර ප්‍රවේගයෙන් ගියා වෙනවා. ඔබට මතක ඇති මේක අපි සමීකරණ වලින් හදන්න ගියාම ටිකක් අමාරු ගැටලුවක් වුණා. මොකද මේ කොටස් වෙනම අරගෙන අපිට සමීකරණ ලියලා විසඳන්න ඕනේ. නමුත් ප්‍රස්ථාරයෙන් හදනකොට ඊටාම පහසු වෙන මේක හදන්න පුළුවන්. ඒ නිසා ඔබට ක්‍රමය හැදිය යුතු ක්‍රමය විශේෂයෙන් දුන්නේ නැත්නම් සමහර අවස්ථාවලදී ප්‍රස්ථාරය පාවිච්චි කරන එක ලේසි. ගණන් හදලා අත්දැකීම් ලැබුවම තමයි හිතා ගන්න පුළුවන් සමීකරණය යොදනවාද ප්‍රස්ථාරය යොදනවාද වඩා ඉක්මනින් ගන්න හදන්න කියලා. අපි ඊළඟ ගැටලුවට යමු. 7 වෙනි එක
ඒකාකාර ත්වරණයකින් ගමන් කරන වස්තුවක චලනය නිරීක්ෂණය කරන්නෙකුට එම වස්තුව තප්පර 10කදී මීටර 500ක් යන බව පේනවා. ඊළඟ තප්පර 10දී මීටර 700ක් යන බව පේනවා. වස්තුව ගමන් ආරම්භයේ නිශ්චලතාවයෙන්. දැන් නිශ්චලතාවයෙන් ගමන් ආරම්භලා යන වස්තුවක් කියලාත් කියනවා. නිරීක්ෂකයා එය දකින විට ගත වී ඇති කාලයත් ඒ වන විට ඇතිකොට තියෙන විස්ථාපනයත් අහන්නේ. ඒ කියන්නේ මේ වස්තුව ඒකාකාර තොරණයකින් යන්නේ නිශ්චලතාවයෙන් පටන් අරගෙන. නිරීක්ෂකයෙක් මේක බලනවා. දැන් අපි මේකේ ගමන් මාර්ගය ඇන්දොත් මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියන විදිහට. ගමන් මාර්ගය අපි අඳිමුකෝ. අංශු ඇත්තටම මෙන්න මෙතනින් පටන් ගත්ත කියමු ඒ වලින් නිශ්චලතාවයෙන් පටන් ගන්න. ආරම්භක ප්‍රයෝගයේ බිඳුවයි. යම් ත්වරණයකින් අපි ත්වරණය A කියලා හිතමුකෝ. යම් ත්වරණයකින් නිශ්චලතාවයෙන් පටන් අරන් මෙහෙම යනවා. එන්න එන්න වේගය වැඩි වෙවි අංශු. මේ යනකොට නිරීක්ෂකයෙක් මේක දිහා බලනවා. නිරීක්ෂකයා බලනවා කියලා හිතමු මෙතනදී අපි දන්නේ නැහැ කොතනද කියලා. නිරීක්ෂකයා මෙතනදී මේ B කියන තැනදී බලන ඔන්න මුලින්ම නිරීක්ෂණයට හසු වූ තැන. දැන් එයා බලන් ඉන්නවා. බලන් ඉන්නකොට එයා බලන් ඉන්න පළවෙනි තප්පර 10දී යාට පේනවා මේක මීටර 500ක් යනවා. පළවෙනි තප්පර 10දී මේ දුර මීටර 500ක් යනවා. මේක 500 මීටර. තප්පර 10යි මෙතන තප්පර 10යි. පළවෙනි තප්පර 10දී මීටර 500ක් යනවා. එයා තව දුරටත් බලන් ඉන්නවා. තව තප්පර 10ක්. ඒතකොට ඊළඟ තප්පර 10දී 700ක් යනවා. මොකද ප්‍රවේගය එන්න වැඩි වෙන හින්දා යන දුර වැඩි වෙනවා. එතකොට ඊළඟ තප්පර 10දී මීටර 700ක් යනවා. මේ වෙලාවත් තප්පර 10යි මෙතන. ඊළඟ තප්පර 10දී 700ක් යනවා. අපෙන් අහන්නේ නිරීක්ෂකයා දකිනකොට අංශුව කොච්චර වෙලා ගිහින් තියෙනවද? කොච්චරලා ගිහින් තියෙනවද දකිනකොට? හා මේ ඒ වෙනකොට විස්ථාපනයයි ඒ වෙනකොට ගත වෙලා මෙතනට එනකොට මේ චලිතය පටන් කොච්චර වෙලා ගියාද කොච්චර දුර ගියාද කියන එක. දැන් අපි මේක ප්‍රස්ථාරයකින් හදන්නේ කොහොමද? දැන් මේක ප්‍රස්ථාරයකින් හදනකොට අපි මේකට මේ ප්‍රස්ථාරය ඇන්දොතින් මේ විදිහට ප්‍රස්ථාරය එන්න ඕන. අපි ප්‍රයෝග කාල ප්‍රස්ථාරයක් අඳින්නේ. නිශ්චලතාවයෙන් අපි මේ මුළු චලිතයට ඒ ඉඳලාම අඳිමු. බැලුවේ පස්සේ වුණාට මෙන්න මේ විදිහට. මේක කාලය, මේක ප්‍රවේගය. මේ වගේ ඒකාකාර තොරණෙන් යන්නේ. මේ කෝණේ ටැන්ජනය තමයි තොරණය. අපි සිම්පල් A කියලා ගත්තේ මේ තොරණය. tan alpha කියන්නේ A තොරණය. දැන් මේ ගමන පටන් අරගෙන යම් කාලයකට පස්සේ කාලය T කියමුකෝ. ඒක දන්නෙත් නැහැ. කාලයකට පස්සේ තමයි මෙයා බලන්නේ. මෙන්න නිරීක්ෂකයාගේ නිරීක්ෂණයට අහු වුණු මොහොත කියලා හිතන්න මෙතනදී. එතන ඉඳලා තප්පර 10ක් යනකොට එතනලා තප්පර 10ක් ගමු. මේ තියෙන 10යි. මේ කාලේ 10යි. මේ තප්පර 10ේදී 500ක් යනවා. 500ක් යනවා කියන්නේ මෙන්න මේ ක්ෂේත්‍රඵලය 500යි. මේ ක්ෂේත්‍රඵලය 500යි. අපි ඒකට පාටක් දැම්මොතින් මෙන්න මේ ක්ෂේත්‍රඵලය 500යි. මෙන්න මේ ප්‍රස්ථාර කොටස යටතේ ඇති ක්ෂේත්‍රඵලයෙන් අපිට එන්න ඕන එතකොට විස්ථාපනය. ඒතර මේ තප්පර 10දී නිරීක්ෂකයා බලන පළවෙනි තප්පර 10දී 500ක් විස්ථාපන වෙනවා. ඊළඟ තප්පර 10 අපි මෙතනට එනකන් ගමුකෝ. මෙන්න ඊළඟ තප්පර 10 තව තප්පර 10ක් යා බලන් ඉන්නවා. ඒ තප්පර 10දී 700ක් යනවා. ඊළඟ තප්පර 10දී 700ක් යනවා. ඒ කියන්නේ ඊළඟ තප්පර 10 ප්‍රස්ථාරය යටතේ ඇති ක්ෂේත්‍රඵලය. මෙන්න මේක මේ ක්ෂේත්‍රඵලය මේක 700ක් වෙන්න ඕනේ. ඒ අනුව ඔයගලන්ට පේනවා ඇති මේක මෙන්න මේ ක්ෂේත්‍රඵලය 500යි මේ ක්ෂේත්‍රඵලය 700යි. ඔන්න ඕකනේ කතන්දරේ. ඕක තමයි අපිට දීලා තියෙන දත්තය. නිශ්චලතාවයෙන් පටන් අරගෙන ඒකාකාර තොරණයකින් වස්තුවක් යනවා අපි ඒ කියලා හිතුවා. ඒක යන්න පටන් ගත්තට පස්සේ කොයි වෙලාවෙද දන්නේ නැහැ නිරීක්ෂකයෙක් බලනවා. මේ කාලේ අපි දන්නේ නැහැ. එතකොට එයා බලන් ඉන්නකොට පළවෙනි තප්පර 10දී 500ක් යනවා ඊළඟ තප්පර 10දී 700ක් යනවා. දැන් අපිට මේ ක්ෂේත්‍රඵලනේ තියෙන්නේ.
කරන්න පුළුවන් දේ මේ ට්‍රැපීසියම් වල ක්ෂේත්‍රඵල වලට සමීකරණ ලියන එක වෙන දෙයක් නෙවෙයිනේ. දැන් ට්‍රැපීසියමේ ක්ෂේත්‍රඵල වලට සමීකරණ ලියන්න මේක මේ සමාන්තර පාදවල උසවල් අපි දැනගන්න ඕන. දැන් කොහොමද ඒ උසවල් දැනගන්නේ? මෙන්න මේ නිරීක්ෂකයා මුලින්ම දකිනකොට මේකේ මේ ප්‍රවේගය අපි v කියලා කිව්වොත් මේ ප්‍රවේගය v කියමුකෝ මේක v කිව්වොත් මේ tan alpha තමයි ත්වරණය a. එතකොට tan alpha කියන්නේ ත්වරණය. අපි මෙන්න මෙහෙම බලන්න පටන් ගමුකෝ. tan alpha කියන්නේ ත්වරණය v බෙදීම t. විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදයේනේ. මේක v මේක t කියන්නේ tan alpha. මේක අපිට දුන්නා අපි මේ ගත්ත සිම්පල් a කියලා නේ. ත්වරණේ සිම්පල් a කියලා අපි ගත්තේ. මේ තියෙන ත්වරණේ a කියලා ගත්තේ. මේ පද තුනම අපි දන්නේ නැහැ. මෙතනින් අපිට එනවා මේ v කියන්නේ මොකක්ද කියන එක. v එනවා a හා t වලින්. v සමානයි at. අන්න එතකොට මේක අපි දන්නවා මේ v කියන්නේ at කියලා. යනවා මේ උස at කියලා දන්නවා. මේ උස එතකොට කීයක් වෙනවද? මේ උස ප්‍රමාණය. මේ v වලට තව කෑල්ලක් එකතු වෙන්න ඕනේ. අපි මම මෙතන මේ x අක්ෂයට සමාන්තර රේඛාවක් මෙතනින් ඇන්දොත් මේක අල්ෆා නම් මේකත් අල්ෆානේ. මේකත් අල්ෆා. ඒ වගේම තමයි මෙතන ඉඳලා x අක්ෂයට සමාන්තර රේඛාවක් ඇන්දොත් මේකත් අල්ෆා. දැන් tan alpha තමයි අපි a කියලා ගත්තේ තෝරණය. tan alpha. මම මේ මෙතන තියෙන ත්‍රිකෝණයට ආපහු tan alpha සඳහා සමීකරණයක් ලිව්වොත් මෙන්න මේ කෑල්ල එනවා. මෙතන තියෙන උස අපි මේක සිම්පල් b කියමු. මේක සිම්පල් c කියමු. ඒවා අපිට හොයන්න පුළුවන් a හා t ආශ්‍රයෙන්. දැන් සිම්පල් b මේ විරුද්ධ පාදයේ මේ බද්ධ පාදයේ 10 නේ. මේක දන්නවා දැන්. b 10න් බෙදුවත් tan alpha එන්න ඕනේ. tan alpha ම ආපහු අපිට ගන්න පුළුවන්. ඒකම සමානයි. tan alpha කියන්නේ a. tan alpha සමානයි a. මේක සමාන මෙතන ත්‍රිකෝණයට આવොත් b බෙදීම 10ට. b බෙදීම 10ට. ඒකම සමානයි මෙතන ත්‍රිකෝණයට આવොත් c බෙදීම 10. මේකත් 10යි. මේක 10යි මේක c. මෙතනත් tan alpha ගන්න පුළුවන්. c බෙදීම 10ට සමානයි. c බෙදීම 10. මේකෙන් අපිට හොයන්න පුළුවන් b හා c a වලින්. දැන් මෙතනින් අපිට එනවා b කියන්නේ 10යි a කියලා. එම නිසා b සමානයි 10යි a. මේ හරස් වැඩි කරන්න 10යි a. c කියන්නේ 10යි a. c සමානයි දෙකම එකම උස එන්නේ. ඒක බැලුවත් පේනවා. ඔබට මේ ප්‍රශ්නවලදී පංගුවක් කළාට පේනවා ඇති මේක අංග සම ත්‍රිකෝණ දෙකක් තියෙන. මේ පැත්ත 10යි එකම ආනතිය තියෙන්නේ. එතකොට එකම කෝණේ නම් තියෙන ත්‍රිකෝණ දෙක අංග සමයි ක්ෂේත්‍රඵල සමානයි. මේවත් සමාන වෙන්න ඕනේ. මෙතන b කියලා ගත්තෙත් 10යි a, c කියලා ගත්තෙත් 10යි a. a කියන්නේ මේ tan alpha. දැන් මෙන්න මේ උස v අපි දන්නවනේ at කියලා. v කියන්නේ at. ත්වරණය වැඩි කිරීම මේ කාලය. මේ v කියන්නේ මේ ත්වරණය වැඩි කිරීම මේ කාලය. ඒතකොට මේක at. ට්‍රැපීසියමේ මේ පාදයේ උස වෙන්නේ මේ v ධන b නේ. v ධන b. v කියන්නේ at. ඒතකොට at ධන 10යි a. මේකේ උස at ධන 10යි a. මේකේ උස මොකද්ද? මේකේ උස v ධන අර 10යි ඒවා දෙකක්. v ධන b ධන c. ඒතකොට v කියන්නේ ආපහු බලන්නේ මේක at වලට එකතු කරන්න ඕන 10යි එකකුයි 10යි එකකුයි. ඒතර ඒ අනුව මේ උසවල් අපි දන්නවා. දැන් අපිට මේ ට්‍රැපීසියමේ ක්ෂේත්‍රඵල සඳහා සමීකරණ ලියන්න පුළුවන්. අපි බලමු ක්ෂේත්‍රඵල සඳහා සමීකරණ ලියලා මේකේ. අපි මේ කොළ පාට ට්‍රැපීසියම ගමු. පළවෙනියටම නිරීක්ෂකයා දකින ඇති කරන නිරීක්ෂණයට ට්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය තමයි 500 නේ. ඒතර ක්ෂේත්‍රඵලය 500 සමාන වෙන්න ඕනේ භාගයයි සමාන්තර පාද දෙක එකතුව. සමාන්තර පාද දෙක එකතුව මොකද්ද? මේක v. මේ පැත්තේ සමාන්තර පාදයේ v කියන්නේ at. මම කෙලින්ම ආදේශ කරනවා at කියලා. at ධන මේක ධන ඉතුරු සමාන්තර පාදය. ඒක එන්නේ v ධන b. v කියන්නේ at, b කියන්නේ 10යි a. එතකොට at ධන 10යි a.
තව AT එකක් එනවා මෙතන. AT ධන 10යි A. මෙන්න භාගයයි සමාන්තර පාද දෙක එකතුව. වැඩි කිරීම ලම්බක දුර. සමාන්තර පාද ලම්බක දුර 10යි. එතන ලම්බක දුර 10යි. මම මෙතන ලියන්නම් මේ ලම්බක දුර 10යි. භාගයයි සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බක දුර. එතකොට අපිට එනවා 500 සමානයි මේ 10 දෙකෙන් බෙදුවොත් 5යි. මෙතන AT ධන AT 2යි AT. එතකොට අපි මෙතන මේ 10 දෙපැත්තම 10න් බෙදමුකෝ. මෙතන එන්නේ 50. එතන එන්නේ 50. එතකොට 50 සමානයි AT ධන AT 2යි AT බෙදීම 2 කියන්නේ AT 2යි AT බෙදීම 2 කියන්නේ AT 10යි A බෙදීම 2 කියන්නේ 5යි A. මෙන්න මෙහෙම සමීකරණයක් අපිට එනවා. 50 සමානයි AT ධන 5යි A. මේක තමයි පළවෙනි සමීකරණය. ඒක අපි පළවෙනි නිරීක්ෂණය සඳහා ලිව්වේ. දැන් දෙවෙනි නිරීක්ෂණය තමයි මේ දෙවෙනි ත්‍රැපීසියමත් එක්ක එන එක. අපි දෙවෙනි ත්‍රැපීසියම ඒක අපි දන්නවා 700යි. අපිට ඒකටත් අර වගේම සමීකරණයක් ලේසියෙන් ලියන්න පුළුවන්. 700 සමානයි දැන් මෙතන එනවා මේක AT මේක 10යි A. ඒතර මෙන්න මේ පාදයේ උස ගමුකෝ. මේ තැඹිලි පාට ත්‍රැපීසියමට දැන් අපි ලියන්නේ. තැඹිලි පාට ත්‍රැපීසියම ගත්තොතින් මෙන්න මේ උස ප්‍රමාණය V කියන්නේ AT. මේ AT මේකට එකතු වෙන්න ඕනේ B. B කියන්නේ 10යි A. ඒක තමයි මේ පාදයේ උස. ඊළඟ පාදයේ උස ගන්නකොට ආය V වලට එකතු වෙන්න ඕනේ 10යි ඒවා දෙකක්. 10යි A ධන 10යි A B ධන C. ඒ කියන්නේ 20යි. මෙන්න මෙතනින්ලා අපි මේකත් සම්පූර්ණ කළොත් මේක B නේ. මේක V. ඒතර මේ මුළු උස වෙන්නේ V ධන B ධන C. V කියන්නේ AT මේක AT මේක 10යි A මේකත් 10යි A. එතකොට මේ මුළු උස ගන්නකොට එනවා දැන් මේ පාදේ අපි ගත්තා AT ධන 10යි මෙතන AT ධන 20යි එකත් මේකට එකතු කරන්න ඕනේ. AT ධන 20යි A. මෙන්න සමාන්තර පාද දෙක එකතුව. වැඩි කිරීම භාගය. භාගයයි සමාන්තර පාද දෙක එකතු වැඩි කිරීම ලම්බක උස එතනත් එන්නේ 10යි. ලම්බක දුර 10යි. අපි දෙපැත්තම 10න් බෙදුවොත් මෙතන 70ක් එනවා. ඒක දැන් අපිට මේක දැන් තියෙන සුළු කිරීමේ ප්‍රශ්නයක් විතරයි. සමීකරණ දෙකකින් අපිට මේක විසඳ ගන්න වෙන්නේ. මේක එකක් මේ අනිත් එක අපි විසඳමු බලන්න. මෙතන එනවා 50 කියන්නේ AT ධන 5යි A පළවෙනි සමීකරණ. දෙවෙනි සමීකරණ 70 සමානයි මෙතන AT ධන AT එතරම් 2යි AT එකක් එනවා. 2යි AT දෙකෙන් බෙදපුවම එතන AT ධන 10යි A ධන 20යි A ඇතුළේ එනවා 30යි A එකක්. ඒකත් දෙකෙන් බෙදෙන්න එපේ. ඒක 15යි A. බලන්න හරිද කියලා. මේ මුළු එක දෙකෙන් බෙදෙන්න ඕන. එතකොට මේක ඇතුළ සුළු කරලා දෙකෙන් බෙදුවා නම් හරි. AT ඒවා දෙකක් එනවා. 2යි AT. 2යි AT දෙකෙන් බෙදුවාම AT. තව ඉතුරු වෙනවා 10යි A ධන 20යි A 30යි A. 30යි A දෙකෙන් බෙදපුවම 15යි A. අන්න. එතන මේ තියෙන දෙවෙනි සමීකරණය. දැන් මේ දෙකෙන් තමයි අපිට මේක විසඳ ගන්න වෙන්නේ. අපි දෙවෙනි එකෙන් පළවෙනි එක අඩු කරමු. දෙවෙනි එකෙන් පළවෙනි එක අඩු කරමු. 70 ඍණ 50 වම් පැත්තේ එන්නේ 20යි. 70 ඍණ 50 වම් පැත්තේ 20යි. දකුණු පැත්තේ මේ AT කැපිලා යනවා. 15යි A ඍණ 5යි A කියන්නේ 10යි A. දැන් බලන්නකෝ බොහොම ලස්සනට උත්තර එනවනේ. 15යි ඍණ 5යි A කියන්නේ 10යි. 10යි A කියන්නේ 20යි. එහෙනම් A මේ අංශුව ගමන් කරලා තියෙන ත්වරණය අපිට එනවා 2යි කියලා.
මේ නිරීක්ෂකයා දකින වස්තුව ගමන් කරලා තියෙන තප්පර වර්ගයෙන් මීටර 2ක ත්වරණය. තප්පර වර්ගයෙන් මීටර 2ක ත්වරණය. එතකොට දැන් අපෙන් අහන්නේ මොනවද? මේ ත්‍රිකෝණය ගැන අහන්නේ. මොනවද ආපහු බලමු මතක් කරමු මොනවද අහන්නේ කියලා ඉවරලා. අහන්නේ නිරීක්ෂකයා දකින විට ගත වී ඇති කාලය මේ t. ඒ වගේම ඒ වෙනකොට ඇති කරලා තියෙන විස්ථාපනය කියන්නේ මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය. එතකොට නිරීක්ෂකයා දකිනකොට ගත වී ඇති කාලේ t කියන්නේ කීයද? දැන් අපි මෙතන මේ අපි කරපු ගැටලුවෙන් අපි ලබාගත් උත්තරවල ඒ තියෙනවා 2යි කියලා. ඒ 2යි නම් t හොයන්න පුළුවන් නේ. ඒ 2යි නම් t කීයද? අපි පළවෙනි සමීකරණයෙන් ගමු. එකෙන් පළවෙනි සමීකරණයෙන් අපිට ගන්න පුළුවන් 50 සමානයි at ඒ කියන්නේ 2යිනේ 2t ධන 2t ධන 5යි ඒ කියන්නේ 2යි දෙවරක් 5 10. එහෙනම් 2t කියන්නේ 40යි. මේ 10 මේ පැත්තට ගේන්න 2t කියන්නේ 40යි t කියන්නේ 20යි. තප්පර 20ක් තමයි නිරීක්ෂකයා දකිනකොට අංශුව ගිහින් තියෙන්නේ. මෙන්න අංශුවේ ත්වරණය මෙන්න නිරීක්ෂකයා දකින විට අංශුව ගිහින් තියෙන දුර. දැන් v කියන නිරීක්ෂකයා දකින මොහොතේ ප්‍රවේගය v කියන්නේ at මතක ඇති. මේ දෙකේ ගුණිතය at. a කියන්නේ 2යි t කියන්නේ 20යි at කියන්නේ 40යි. එතකොට ප්‍රවේගයේ නිරීක්ෂකයා දකිනකොට අංශුවේ තප්පරයට මීටර 40ක් වෙනවා. දැන් අපි දන්නවා v දන්නවා t දන්නවා a දන්නවා. දැන් ඉතින් මේ ගැටලුව සම්බන්ධව බොහෝ දේවල් අපි දන්නවා. දැන් අපි බලමු ආපහු ගැටලුවට ගිහිල්ලා අපෙන් අහන්නේ දකින්නකොට ඇති වෙලා තියෙන විස්ථාපනය. මෙන්න මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය. ගත වී ඇති කාලේ t නම් අපි දැන් හොයලා ඉවරයි. t අපි හොයලා ඉවරයි. t කියන්නේ තප්පර මම හිතන්නේ අපිට 20ක් කියලා ආවේ. t තප්පර 20යි මේ උත්තරය අපිට ආවා. මේ උත්තරය අපිට ඇවිල්ලා තියෙන්නේ 20 කියන එක. මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය ඊටාම් පහසුවෙන් අපිට හොයන්න පුළුවන්. මොකද්ද ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය? ඒ වෙනකොට ගිහින් තියෙන ඇති කළ තියෙන විස්ථාපනය. ඒතර මොකේ ක්ෂේත්‍රඵලයද අපි ගන්න ඕන? මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ කහ පාට ඇඳපු ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය තමයි අපි ගන්න ඕනේ. එතකොට ඒ ක්ෂේත්‍රඵලය තමයි නිරීක්ෂකයා දකිනකොට ඇති කරලා තියෙන විස්ථාපනය. එතකොට මේ විස්ථාපනය අපි කිව්වොත් S කියලා. මේ S කියන විස්ථාපනය මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලයයි. S කියන්නේ ත්‍රිකෝණයක ක්ෂේත්‍රඵලය භාගයයි ආධාරකය. මේ ආධාරකය කියන්නේ t අපි හෙව්වා 20යි කියලා. මේ t 20යි. t සමානයි 20. භාගයයි ආධාරකය වැඩි කිරීම මේ ලම්බක උස. ලම්බක උස කියන්නේ නිරීක්ෂකයා දකින මොහොතේ ප්‍රවේගය නැත්තම් at. t කියන්නේ 20යි a කියන්නේ 2යි at කියන්නේ 40යි කියලා අපි හෙව්වා. ඒ නිසා මෙතනට එන්නේ මේ 40යි. ඒ අනුව 20 බෙදීම 2 10යි 10 වැඩි කිරීම 40 මීටර 400ක් ගිහින් තියෙනවා නිරීක්ෂකයා බලනකොට නිශ්චලතාවෙන් ගමන් ආරම්භ අංශුව මීටර 400ක් ගිහින් තියෙනවා කියන මෙන්න මේකේ ක්ෂේත්‍රඵලය අපිට එනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර ආශ්‍රයෙන් මේ ගැටලු සමහරట్లాට වැඩි පහසුවෙන් විසඳන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු ඊළඟ ගැටලුව 8 වෙනි එක. අපි මේ ප්‍රතික්‍රියා කාර්යය ගැන කතා කරා පහුගිය පාඩමේදී. ප්‍රතික්‍රියා කාලය කියන්නේ රියදුරා හොය යම් කෙනෙකුට යමක් කරන්න ඕනේ කියන එක දැනුණු මොහොතේ ඉඳලා ඇහෙන් ඒ සංඥා ක්‍රියාත්මක වෙලා මොලේ ක්‍රියාත්මක වෙලා ඔහු උවමනාදේ කරන්න ගත වෙන කාලය. ඒතර රියදුරාගේ ප්‍රතික්‍රියා කාලය කියන්නේ යාට තිරිංග නැත්තම් බ්‍රේක් ගහන්න ඕන වුණා කියලා ඒ ඕන වීමට හේතුව ඇති වුණු මොහොතේ ඉඳලා
බ්‍රේක් ගහගන්න යාට ගත වෙන කාලය. ඒතර මේ ප්‍රතික්‍රියා කාලය තුල අනිවාර්යයෙන් වාහනේ ඉස්සරහට යනවා. ඊට පස්සේ තමයි යාට බ්‍රේක් ගහන්න පුළුවන් වෙන්නේ නේ. මම මේක විස්තර කෙරුවා සමීකරණ වලින් මේ ගාන හදද්දී තා පැහැදිලිව. අපි දැන් මේ ගැටලුව අපි ප්‍රස්ථාරයෙන් හදන්නයි යන්නේ. එතකොට රියදුරාගේ ප්‍රතික්‍රියා කාලය 0.5යි. එතකොට ඔහුගේ රථයට තියෙන උපරිම මන්දනය තප්පර වර්ග මීටර 5යි. එතකොට 10ක ප්‍රවේගයකින් ගමන් කරමින් තියෙන්නේ රථය. රථය 10ක ප්‍රවේගයෙන් යමින් තියෙන්නේ. එතකොට එයාට රථයේ නිශ්චලතාවයට ගේන්න කොච්චර වෙලා යයිද කියලා යහන්නේ. දැන් 10ක ප්‍රවේගයකින් යමින් තියනවා කියමුකෝ. එතකොට තප්පර එයාට බ්‍රේක් ගහන්න ඕන උණයි කියලා හිතමු යම් මොහොතක. එතන ඉඳන් තප්පර භාගයක් යනවා එයාට බ්‍රේක් ගහ ගන්න. එයාගේ ප්‍රතික්‍රියා කාලයේ හින්දා. එයා ක්‍රියාත්මක වෙන්න තප්පර භාගයක් යනවා. ඒතර ඒ තප්පර 0.5 නැත්නම් භාගය ඇතුළත රථය අර ආපු වේගෙම යනවා. ඒක නවත්තන්න බෑ. එහෙනම් අපි මෙතන මේකේ චලිතය සඳහා බ්‍රේක් කාල ප්‍රස්ථාරයක් ඇඳහම මේ විදිහට කාලය ප්‍රවේගය. දැන් මේ රථය ගමන් කරනවා 10ක ප්‍රවේගයෙන්. එතකොට මේ 10ක මේක 10යි කියලා හිතන්න. 10ක ප්‍රවේගයෙන් යමින් තියෙනවා මේ රථය. ප්‍රවේගය 10යි. මෙන්න මේ මොහොතේ රියදුරාට බ්‍රේක් ගහන්න ඕන වුණා කියලා හිතමු. එතන ඉඳලා තප්පර භාගයක් නැත්තම් 0.5ක්. මේ කාලය 0.5යි තප්පර. මේ තප්පර 0.5 කාලය මෙයාට නවත්ත ගන්න බෑ වාහනය. මෙතනින් පස්සේ තමයි බ්‍රේක් ගහන්න වෙන්නේ. ඒ බ්‍රේක් ගැහුවත් බ්‍රේක් එක අන්තිමට ලෑල්ලටම පාගනවා කියලා කියන්නේ. බ්‍රේක් එක අන්තිමට පෑගුවත් මන්දනය තියෙන්නේ කීයද? 5යි. තප්පර වර්ගයට මීටර 5යි. ඒතර මෙතනදී බ්‍රේක් ගැහුවම මේක මන්දනය වේගන ගිහින් නවතින්න තවත් කාලයක් ගත වෙනවා මේ වගේ. මේ කෝණයේ ටැන්ජනය තමයි මන්දනයේ සංඛ්‍යාත්මකගේ. අපි මේක ආල්ෆා කිව්වොත් මේකෙන් ඉන්නේ මන්දනයේ සංඛ්‍යාත්මකගේ මේක 10යි. tan alpha කියන මන්දනය උපරිම මන්දනය යොදනවා පුළුවන් ඉක්මනට නවත්ත ගන්න 5යි. tan alpha කියන්නේ මන්දනය 5යි. ඒක සමාන වෙන්න ඕනේ මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය මේක අංශක 90යි. මේකේ මේ විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදයට. එතකොට මන්දනය වෙමින් ගතවන කාලය නතරවන තෙක් t කියලා බ්‍රේක් ගැහුවට පස්සේ නවතින ගතවන කාලය t කියලා ගත්තොත් මේ 10 බෙදීම t කියන්නේ tan alpha විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒක 10 බෙදීම t වෙනවා. ඒ අනුව t කීයද? නිසා t සමානයි මේ t මෙතනට ගමු 10 බෙදීම 5 තප්පර 2යි. එතන තප්පර 2ක් යනවා. තප්පර 2ක් යනවා. t මෙතනට ගේන්න t කියන්නේ එතකොට 10 බෙදීම 5 2යි. එතන තප්පර 2ක් යනවා. මෙන්න මේ කාලේ තප්පර 2යි නවතින්න. ගමන් කරන අවම දුර ප්‍රමාණය. එතකොට මෙයාට බ්‍රේක් ගහන්න ඕන උනේ මෙතන. එතකොට බ්‍රේක් ගහගන්න තප්පර භාගයක් ගියා යාට ක්‍රියාත්මක වෙන්න. මෙතනදී බ්‍රේක් වදිනවා. බ්‍රේක් එක උඩ හිටගත්තා. උපරිම බ්‍රේක් දැම්මා. එතකොට මේ උපරිම මන්දනය ගත්ත 5ක ඒ ගියත් තව තප්පර 2ක් ගිහිල්ලා තමයි රථය නවතින්නේ. එතකොට කොච්චර දුර යනවද? කොච්චර දුර යනවද රථය? ඒතර යන දුර වෙන්නේ මෙන්න මේ මෙතනත් ට්‍රැපීසියමක් තියෙන. මේ තියෙන සමාන්තර පාද දෙක. මේ සමාන්තර පාදයක් ඇති චතුරස්‍රය ට්‍රැපීසියමක්. මේකේ ක්ෂේත්‍රඵලය ගත්තොත් අන්නේ ක්ෂේත්‍රඵලයෙන් අපිට එන්න ඕන මෙන්න මේ ක්ෂේත්‍රඵලය අපි ගන්න තියෙන. එතකොට මේකේ ක්ෂේත්‍රඵලය මේකේ ක්ෂේත්‍රඵලය මේ මුළු ක්ෂේත්‍රඵලය තමයි අපිට හොයන්න තියෙන්නේ. මේක අල්ෆා මොකද්ද මේකේ ක්ෂේත්‍රඵලය? ක්ෂේත්‍රඵලය භාගයයි s කියමු අපි නවතින තෙක් යන දුර. භාගයයි සමාන්තර පාද දෙක එකතු. මේක අපි හෙව්වා 2යි. බ්‍රේක් ගැහුවට පස්සේ යන කාලය මෙතන බ්‍රේක් ගහන්න ගත වෙන කාලය මෙතන 2.5යි. භාගයයි 2.5 ධන මේ පාදය ගත්තා. මේ පාදය 0.5යි. ධන 0.5. ධන 0.5. මෙන්න භාගයයි සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බක දුර සමාන්තර පාද අතර ලම්බක දුර 10යි. ඒ අනුව නතර වෙන තෙක් ගත වෙන කාලය අපිට පේනවා කීයද?
මේක 2.5.5 3යි. 3 වැඩි කිරීම 10 30 බෙදීම 2 15යි. 15ක් මීටර 15ක් ගිහිල්ලා තමයි නවතින්නේ. හරි මේක ලොකු දුරක් අඩි වලින් ගත්තොත් අඩි 50කට කිට්ටු දුරක් මේ. ඒතර ඔයගලන්ට පේනවා ඇති මේ රියදුරා බ්‍රේක් ගැහුවාම එතනලා අඩි 50ක් විතර ගිහිල්ලා තමයි නවතින්නේ. එතකොට අඩි 50ට ඉස්සෙල්ලා අනතුර සිදුවෙන තත්ත්වය ඇති වුණා නම් අඩි 50කට ඉස්සෙල්ලා නම් අපි දැන් පාර හරහා පයින් කෙනා පැන්නේ අනතුර සිදු වෙනවා. ඉතින් මේකේ තව දෙයක් ඔබට තේරුම් ගන්න තියෙනවා මේ ප්‍රවේගය 10 වුණොත්නේ මේ ගානම ආයෙ හදන්න කියනවා ප්‍රවේගය 20 වුණොත්. ප්‍රවේගය 20 වුණොත් ආයෙ හදන්න කියනවා. මේකමයි ඔබට හදන්න තියෙන්නේ බොහොම සරලයි. මේ පැත්ත මේක 20යි කියලා අරගෙන මේ 20ක ප්‍රවේගයෙන් යනවා tan alpha එකමයි. රතේ තියෙන්නේ එකම ගතිගුණ. රතේ බ්‍රේක් ගැහුවම 5ක මන්දනෙන් තමයි යන්නේ. මේ ගානම නැවත හදන්න මේ ප්‍රස්ථාරය ඇඳලා බලන්න කොච්චර දුර යනවද එහෙම වුණොත් නවතින්නේ. දැන් 10ක් වුණොත් ප්‍රවේගය මීටර 15කින් නවතින්නේ. 20ක් වුණොත් ප්‍රවේගය මේකේ දෙගුණේ නෙමෙයි. මීටර 30 නෙමෙයි මීටර 50ක් යනවා. උත්තරේ බලන්න. ඒක තමයි එන්නේ හදලා බලුවොත්. මීටර 50ක් යනවා කියන්නේ එතකොට වැඩි දුර ප්‍රමාණයක් යනවා. දෙගුණයටත් වැඩිය. ඒ නිසා වේගය දැන් මෙතන දෙගුණේ නෙමෙයි තුන්ගුණයටත් වැඩි නේ. මීටර 50ක් කියන්නේ අඩි වලින් ගත්තොත් 160ක් 170ක් විතර. එතකොට මීටර 50කින් විතර නවතින එක ඒ වගේ තුන්ගුණයකටත් වැඩි දුර යනවා ප්‍රවේගය දෙගුණ වෙලා තිබුණොත්. ඒතර ප්‍රවේගය දෙගුණ උණයි කියලා නවත්ත ගන්න පුළුවන් දුර දෙගුණයක් වෙන්නේ නැහැ. නවත්ත ගන්න පුළුවන් දෙගුණ තෙගුණ වෙලා යන්නේ. ඒක. ඒ නිසා වේගය වැඩි වෙන්න අනතුරක් සිදුවීමේ ඉඩකඩ ඒ කියන්නේ බ්‍රේක් ගහලා නවත්ත ගන්න තියෙන ඉඩකඩ වාහනයක අමාරුයි එන්න අඩුයි. ඒ නිසා වේගය ගැන අපි කල්පනා කරන්න ඕනේ වාහනයක යනකොට. 9 වෙනි ගානය කැපිටල් A නම් ස්ථානයකින් පිටත් වන X කියන මිනිහෙක් සරල මාර්ගයක් දිගේ 4ක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. එයා පිටත් වෙලා ටික වෙලාවකට පස්සේ යා හම්බ වෙන්න Y කියන කෙනෙක්. බයිසිකලයක නැගිලා 12ක ඒකාකාර ප්‍රවේගයක දෙන්නටම ඒකාකාර ප්‍රවේගය තියෙනවා. මිනිහෙක් පයින් යනවා X කියන මනුස්සයා පැයට කිලෝමීටර 4ක ප්‍රවේගයෙන්. එයා පිටත් වෙලා ටික කාලයකට පස්සේ Y කියන තව කෙනෙක් එයාව හම්බ වෙන්න ඕනේ. එයා බයිසිකලයක නැගලා වැඩි වේගෙන් 12ක වේගෙන් ඒ පාරෙම යනවා. දෙන්නා හමු වෙනවලු පටන් ගත්ත දැන ඉඳලා කිලෝමීටර 2කදී. එතකොට Y පිටත් උනේ X පිටත් වෙලා කොච්චර කාලයකට පස්සේද? අපි දැන් මේකේ ගමන් මාර්ගය ඇන්දොතින් එහෙම අපි හිතමු මේ තියෙන ගමන් මාර්ගය කැපිටල් A වලින් පටන් ගන්නවා මේ X කියන පුද්ගලයා. එයා පැයට කිලෝමීටර 4ක ප්‍රවේගයෙන් යනවා. අපි හිතමු යම් දුරක් ගියයි කියලා මේක කියන විදිහට කිලෝමීටර 2ක් ගියාම දැන් A වලින් පිටත් වෙන අර ඇවිදගෙන යන මිනිහා 4ක ප්‍රවේගයෙන් එයා මෙන්න මෙතනට ආවා කියමුකෝ. මෙන්න මේ B කියන තැන. B කියන තැනදී මේ X කියන පුද්ගලයා මේ අතට යන්නේ එතනදිත් පැයට කිලෝමීටර 4ක ප්‍රවේගයෙන්. 4යි පැයට කිලෝමීටර. පැයට කිලෝමීටර. එතකොට එයා පටන් අරන් යම් කාලයකට පස්සේ තමයි මේ Y කියන පුද්ගලයාත් මෙතනින් යන්න පටන් ගන්නවා යම් කාලයකට පස්සේ. පටන් අරගෙන Y මේ කිලෝමීටර 2ම ගෙවලා මෙන්න මෙතනදී හම්බ වෙනවා කියලා අපි හිතමු මෙන්න හම්බ වන තැන. එතකොට Y මෙතනදී හම්බ වෙනකොට එයාගේ ප්‍රවේගය හැබැයි දැන් 12යි පැයට කිලෝමීටර. එයා වේගෙන් ආවේ නැත්තම් හම්බ වෙන්න බෑ. අර එයා ඉස්සෙල්ලයි පිටත් වෙන්නේ. මෙයා පිටත් වෙන්නේ පරක්කු වෙලා. එතකොට දැන් අපි මේ දෙදෙනාගේ චලිත සඳහා එකම සටහනක ප්‍රවේග කාල ප්‍රස්ථාර අඳින්න බලමු. එකම සටහනක ප්‍රවේග කාල ප්‍රස්ථාර අඳින්න බලමු දෙදෙනාගේ චලිත සඳහා. මෙන්න මේ විදිහට මේ ප්‍රස්ථාර දෙක දෙන්නාටම තියෙන ඒකාකාර ප්‍රවේග. කොහොමද අපි මේ වගේ වෙලාවක මේ දෙන්නාගේම චලිත වලට එකම සටහනක ප්‍රවේග කාල ප්‍රස්ථාර අඳින්නේ? මේ කාලය මේ ප්‍රවේගය v
අපි x ගේ චලිතය ගත්තොත් එයාට තියෙන 4ක ඒකාකාර ප්‍රවේගයෙන්. ඒතර x a වලින් පටන් ගත්ත වෙලාව අපි කාලය බිඳුවයි කියලා හිතුවොත් මෙතනින් කාලය බිඳුවේදී මේ x a වලින් පටන් ගත්ත කියලා හිතුවොත් දැන් x යනවා පැයට කිලෝමීටර් 4ක ඒකාකාර ප්‍රවේගයෙන් මේ වගේ. බෑවුම බිඳුවයි. තෝරණයක් ගැන කියන්නේ නැහැ. මේක පැයට කිලෝමීටර් 4යි. මේක පැයට කිලෝමීටර් 4යි. එතකොට ඔහොම යන අතරතුරේ y යම් කාලයකට පස්සේ a වලින්ම පටන් ගන්නවා. ඒතර y ගේ ප්‍රස්ථාරයත් අපි මේකෙම අඳිමු. y පටන් ගන්නේ a පටන් අරන් යම් කාලයකට පස්සේ. එතකොට දැන් මේ කාලාක්ෂයේ x පටන් ගත්තේ මෙතනින් නම් y පටන් ගන්නවා කියලා අපිට හිතන්න වෙන්නේ මෙන්න මේ වගේ වෙන තැනකදී යම් කාලයක් ගිහිල්ලා. y ගේ ප්‍රවේගය මේ වගේ 3 ගුණයක් වෙනවා පැයට කිලෝමීටර් 12යි. එතකොට y ගේ ප්‍රවේගය අපි පැයට කිලෝමීටර් 12ක් ගත්තොත් මෙන්න මෙච්චර විතර. එතකොට මේක පැයට කිලෝමීටර් 12යි. මේක 12යි. y පරක් වෙලා පටන් ගත්තට වැඩි ප්‍රවේගයකින් යන්න පටන් ගන්නවා මෙන්න මේ වගේ. මේ y ගේ ප්‍රස්ථාරය. මේ y සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මේක x සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මේක x. දැන් මේ දෙන්න හම්බ වෙන්න ඕන මේ අක්ෂය දිගේ එක යම් මොහොතකදී දෙන්න හම්බ වෙන්න ඕනේ. අපි හිතමු මෙන්න මේ වෙලාවේ මෙන්න මේ මොහොතේදී දෙන්න හම්බුණයි කියලා. මෙතනදී දෙන්න හම්බුණයි කියලා හිතමු. එතකොට මේ දෙන්න හම්බ වෙන තැන අපි ගත්තාම එතන එක වැදගත් දෙයක් තියෙනවා. හමුවීම සඳහා මේ ගණන් වල මතක තියාගන්න අපිට හුඟක් වෙලාවට ඔය හමුවීම පිළිබඳ ගණන් දෙනවා. දෙන්නෙක්ගේ හමුවීම චලිතේ. හම්බ වෙන්න මොකද වෙන්න ඕනේ? මම පසුගිය පාඩමේත් කිව්වා මෙන්න මේ අවශ්‍යතා දෙකක් තියෙනවා. එකම වෙලාව වෙන්න ඕනේ. හම්බ වෙන්න එකම වෙලාවේ දෙන්න එකම තැන ඉන්න ඕනේ. එකම වෙලාවේ එකම විස්ථාපනය. දැන් පිහිටීම එකම වෙන්න ඕනේ. පිහිටීම අපි දෙන්නේ ගණිතමය විස්ථාපනයෙන්නේ. අපි දන්න ලක්ෂයක ඉඳලා විස්ථාපන ගත්තාම යම් විස්ථාපනයක් දුරින් තියෙන තැන හිතන්නකෝ. එතන ඒ එකම පිහිටීම එකම මොහොතේ එකම පිහිටීමේ දෙන්න ඉන්න ඕනේ. එතකොට දැන් මේ මං ඇඳපු විදිහට මේ තියෙන B තමයි පිහිටීම. මෙතන එකම මොහොතේ දෙන්න ඉන්න ඕනේ. අර y පරක් වෙලා පටන් ගත්තත් පස්සේ දෙන්න එකම මොහොතේ එකම තැන හිටියොත් තමයි මේක වෙන්නේ. එතකොට එකම මොහොතේ එකම තැන ඉන්න මොකද වෙන්න ඕනේ මේ විස්ථාපන සමාන වෙන්න ඕනේ. මොනවද සමාන විය යුතු විස්ථාපන? එතකොට විස්ථාපනය කියන්නේ මේ මොහොත වෙනකොට කාලය t නම් මේ මොහොත වෙනකොට මේ කාලය t කියලා අපි ගත්තොත් වෙන හම්බ වෙන අපිට විස්ථාපන සමාන වෙන්න ඕනේ. දැන් ගානේ කියනවා විස්ථාපනය කීයද කියලා නේද? ගානේ අපිට විස්ථාපනය කියලා තිබුණානේ. කිලෝමීටර කීයක් ගිහිල්ලාද හම්බ වෙන්නේ කියලා ඉවරලා. කිලෝමීටර 2ක් දුරදී A ඉඳලා කිලෝමීටර 2ක් දුරදී හම්බ වෙන්නේ. අන්න A ඉඳලා B වලට දුර කිලෝමීටර 2යි. A ඉඳලා B වලට දුර කිලෝමීටර 2යි. කිලෝමීටර 2යි. එතකොට දැන් එහෙමනම් මොකද වෙන්න ඕන? කිලෝමීටර 2 වෙන්න ඕන දෙන්නගේම විස්ථාපන. x ගේ ප්‍රස්ථාරය යටතේ ඇති ක්ෂේත්‍රඵලයෙන් x ගේ විස්ථාපනය නිරූපණය වෙනවා. මේකේ ක්ෂේත්‍රඵලයත් කිලෝමීටර් 2 වෙන්න ඕනේ. මේකේ ක්ෂේත්‍රඵලයත් කිලෝමීටර් 2 වෙන්න ඕනේ. ඒතර එකම මොහොතේ මේ ක්ෂේත්‍රඵල දෙක ප්‍රස්ථාර දැන් මේ තියෙන x යටතේ ඇති ක්ෂේත්‍රඵලය x ගේ විස්ථාපනය. ඊළඟට y යටතේ ඇති ක්ෂේත්‍රඵලය y ගේ විස්ථාපනය. මෙතලා තියෙන්නේ. මේ ක්ෂේත්‍රඵල දෙකම කිලෝමීටර් 2 බැගින් වුණාම තමයි ඉබේම මේ දෙදෙනා මේ මොහොතේ එකම තැන හිටියා වෙන්නේ. ඒ අනුව මේ ඍජු කෝණාශ්‍ර මේවා ඍජු කෝණාශ්‍ර දෙකේම ක්ෂේත්‍රඵල දෙක බැගින් වෙන්න ඕනේ. මේක කිලෝමීටර් 2යි මේකත් කිලෝමීටර් 2යි. එතකොට දැන් අපි හිතුවොත් මේ කාලය t කියලා. ඒ කියන්නේ x පිටත් වෙලා t කියන කාලයකට පස්සෙත් y පිටත් වෙලා අපි ගත වෙන කාලය කැපිටල් t කියලා හිතමු. මේක අපි කැපිටල් t කියලා හිතමු. y පිටත් වෙලා කැපිටල් t කියන කාලයකට පස්සේ x පිටත් වෙලා සිම්පල් t කියන කාලයකට පස්සේ දෙන්න හම්බ වෙනවා. ඉතින් මේ ක්ෂේත්‍රඵලය මොකද්ද? ඍජු කෝණාශ්‍රයක. මේක නම් 4 වැඩි කිරීම සිම්පල් t. එතකොට 4 වැඩි කිරීම සිම්පල් t 4යි t ඍජු කෝණාශ්‍රයේ ක්ෂේත්‍රඵලය විස්ථාපනයට සමාන වෙන්න ඕන. විස්ථාපනය කිලෝමීටර් 2යි. මේක කිලෝමීටර් 2යි. දැන් මේක පැයට කිලෝමීටර මේක කිලෝමීටර. එතකොට මේ කාලය පැය වලින් එන්නේ. එතකොට මේ කාලය එනවා t හම්බ වෙනකොට
x පිටත් වෙලා හරියටම පැය භාගයයි. පැය භාගයයි. දෙක බෙදීම 4 කියන්නේ භාගයයි පැය සිම්පල් h. ඒ කියන්නේ x පිටත් වෙලා පැය භාගයකට පස්සේ තමයි දෙන්න හම්බ වෙන්නේ. මේක පැය භාගයයි. y පිටත් වෙලා කොච්චර කාලයක්ද? මේ ඍජු කෝණාශ්‍රය ක්ෂේත්‍රඵලයත් අර කිලෝමීටර් දෙකම වෙන්න එපයි. එතකොට මේකේ ක්ෂේත්‍රඵලය මොකද්ද? කැපිටල් T වැඩි කිරීම මෙයාගේ වේගය 12යි. එතකොට 12යි කැපිටල් T ඒ ක්ෂේත්‍රඵලයත් දෙකක් වෙනවා. කිලෝමීටර් 2යි. මේකේ අර්ථයේ තියෙන ක්ෂේත්‍රඵලය. මේ දිග පල්ලෙන් වැඩි කරුවා. මේ පැත්ත 12යි මේ පැත්ත කැපිටල් T. එතකොට 12යි T කියන්නේ 2යි T කියන්නේ 6න් 1යි. එතකොට y පිටත් වෙලා පැය 6න් 1කින් දෙන්න හම්බ වෙනවා. පැය 6න් 1කින් දෙන්න හම්බ වෙනවා. දැන් මේ ප්‍රමාදය තමයි මේ තියෙන්නේ. x පිටත් උනේ කොච්චර ප්‍රමාදයකින් පස්සේද? අපි ඒක t ඩෑෂ් කියමු ප්‍රමාදය. ඉතින් ඒක ගන්න මොකද කරන්න ඕනේ? මේ කාලයෙන් මේ කාලය අඩු කරපුවම මේ මුළු කාලය පැය භාගයයි කියන්නේ විනාඩි 30යි. විනාඩි කියමුකෝ 30යි. min අපි විනාඩි. මෙතන විනාඩි 30යි. පැය 6න් 1යි කියන්නේ පැයට විනාඩි 60යි 6න් 1 කියන්නේ විනාඩි 10යි. මේක විනාඩි 10යි. එතකොට y ට විනාඩි 10යි යන්නේ මේ දුර යන්න. x ට යනවා විනාඩි 30ක්. එතකොට මේක විනාඩි 30යි මේක විනාඩි 10යි. එහෙනම් මේ ප්‍රමාදය කීයද? y කොච්චර පරක් වෙලාද පටන් අරන් තියෙන්නේ? 30න් 10 අඩු කරපුවම y පටන් අරන් තියෙන්නේ විනාඩි 20ක් ප්‍රමාද වෙලා. එතකොට කිලෝමීටර් දෙකක් දුර ගිහිල්ලා දෙන්නට හම්බ වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව අපි බැලුවොත් අන්න. ඔයාලට මේ උත්තරය ඇවිල්ලා තියෙනවා විනාඩි 20කට පස්සේ හම්බ වෙනවා කියන මෙන්න මේ උත්තරය. විනාඩි 20කට පස්සේ. ඒක ඊටාම සරල ගැටලුවක් වෙනවා මේ ප්‍රස්ථාර වලට ආවහම. ඊළඟ ගැටලුව 10 වෙනි ගැටලුව බලන්න. නිශ්චලතාවෙන් ගමන් අරඹන මෝටර රථයක් 1.5ක ත්වරණයෙන් මීටර 200ක් ගමන් කරයි. අවසාන ප්‍රවේගය කුමක්ද? මේක බොහොම සරල ගැටලුවක්. අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරයට ගියොත් නිශ්චලතාවෙන් ගමන් අරඹලා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන අංශුවක් ගැන ත්වරණයෙන් ගමන් කරන අංශුවක් ගැන කියන්නේ මේ වගේ ත්වරණයෙන් යනවා. එතකොට tan alpha මේ බෑවුම කියන්නේ ත්වරණය 1.5යි මීටර 200ක් යනවා. ඒතර අපි හිතමු t කියන කාලයකදී මේක වෙන්නේ කියලා. මේක t. මේක අවසාන ප්‍රවේගය v. එතකොට අපි tan alpha ලිව්වොත් tan alpha කියන්නේ විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදයේ ඍජු කෝණී ත්‍රිකෝණයේ v බෙදීම t මේක මේ ත්වරණයට සමාන වෙන්න ඕන 1.5යි. එහෙනම් v කියන්නේ කීයද? v කියන්නේ කීයද? v කියන්නේ 1.5යි t. ඒතර මේ උස ප්‍රමාණය අපිට එනවා t වලින්ම. දැන් විස්ථාපනය 200යි. ත්වරණයෙන් 200ක් ගියාම ඒ කියන්නේ මෙන්න මේකේ ක්ෂේත්‍රඵලය මේ ක්ෂේත්‍රඵලය 200යි කියන එකයි මේකේ තේරුම. ඒතර මේ ක්ෂේත්‍රඵලය අපිට පේනවා 200යි. ඒතර මේ ක්ෂේත්‍රඵලය 200 නම් මොකද්ද මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය වෙන්නේ? භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය. ඒක 200 වෙන්න ඕනේ. මෙන්න මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය මේ කහ පාට පෙන්ලා තියෙන 200යි. ප්‍රස්ථාරයට ක්ෂේත්‍රඵලය විස්ථාපනයයි. එතකොට 200 සමාන වෙන්න ඕනේ භාගයයි ආධාරකයේ t වැඩි කිරීම ලම්බක උස v. v කියන්නේ 1.5යි t. ඒකත් t වලින් දාගත්තම අපිට t හොයන්න පුළුවන්. මේ t වල වර්ග සමීකරණයක් එන්නේ. එතකොට මෙතන 400 කියන්නේ 1.5යි t වර්ගය. 1.5යි t වර්ගය කියන්නේ 400යි. ඔන්න ඔහොම එන්නේ t වර්ගය. 1.5 කියන්නේ 3 බෙදීම 2යි. 3 බෙදීම 2යි t වර්ගය සමානයි 400යි.
එහෙනම් t වර්ගය කියන්නේ කීයද? 800 බෙදීම 3. t වර්ගය කියන්නේ 800 බෙදීම 3. එතකොට 800 බෙදීම 3 වර්ගමූලය තමයි හොයාගන්න ඕනේ. මෙන්න මේක හොයාගත්තා නම් අපිට කාලය එනවා. එතකොට අවසාන ප්‍රයෝගයේ v අහන්නේ. v කියන්නේ 1.5යි t. එතකොට මේක ආපහු 1.5න් වැඩි කරා නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ අවසාන ප්‍රවේගය. මේ t වර්ගය තමයි 800 බෙදීම 3. t කියන්නේ මේකේ වර්ගමූලය. මෙතන අපි මේ වර්ගය කොට සයින් කරන්න ඕන. දැන් අවසාන ප්‍රවේගය අහන්නේ v. v කියන්නේ v කියන්නේ 1.5යි t. එතකොට 1.5 වැඩි කිරීම t කියන්නේ වර්ගමූලය 800 බෙදීම 3. දැන් මෙන්න මේක සුළු කරගන්න ඕන. මේක සුළු කරොත් ඔයගලන්ට පෙනේ අර අදාළ උත්තරය ඔයගලන්ට ගන්න පුළුවන් කියලා ඉවරලා. මම මේක සුළු කරන්න යන්නේ නැහැ. ලඝු පොතක් අරගෙන පොඩ්ඩක් සුළු කරන්න බලන්න. මේ උත්තරය ඔයගලන්ට පේනවා ඇති 24.5ක් විතර එන්නේ. මේ උත්තරේ මේක සුළු කරාම ඔබට ලැබෙයි. බලමු ඊළඟ ගැටලුව 11. ගුවන් යානයක් ගුවන්ගත වීමට තප්පරයට මීටර 50ක ප්‍රවේගයක් තිබිය යුතුයි. ධාවන පථය 500ක් දිග නම් එය අවම වශයෙන් කවර ත්වරණයකින් ගමන් කළ යුතුද? ඒතර ගුවන් යානය මෙතනදී වෙන්න ඕන අඩුම ගානේ ධාවන පථයේ ඉවර වෙනකොට ගුවන්ගත වෙන්න ඕන. මේකට ත්වරණයක් තියෙනවා. ඒ වගේම මේක ගුවන්ගත වෙන්න 50ක ප්‍රවේගයක් තියෙන්න ඕන. පටන් ගන්න නිශ්චලතාවයෙන්. එතකොට අපි මේකට ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් ඇඳුත් ගුවන් යානය සඳහා මොන විදිහේ ප්‍රස්ථාරයක්ද අපිට ලැබෙන්නේ? නිශ්චලතාවයෙන් පටන් ගන්න ගුවන් යානය 50ක ප්‍රවේගයක් ලබා ගන්න ඕනේ ගුවන්ගත වෙන්න. ධාවන පථයේ දිග 500. ඒ කියන්නේ මේ 50 ප්‍රවේගය අඩුම ගානේ මේ මීටර 500 ගියාම ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේකේ ක්ෂේත්‍රඵලය දැන් මෙන්න මේ ක්ෂේත්‍රඵලය අර ධාවන පථයේ දිග 500ක් වෙන්න ඕනේ. එතකොට අවසාන ප්‍රවේගය 50ක් ලැබෙන්න ඕන මෙන්න මේ 500 ගියාම අඩුම ගානේ. එතකොට මෙන්න මේ ක්ෂේත්‍රඵලය 500යි. මෙන්න මේ 50යි ms ඍණ 1 කියන ප්‍රවේගය ලැබෙන්න ඕන. එතකොට ත්වරණය කීයක් වෙන්න ඕනද අඩුම ගානේ කියලා අහන්නේ. මෙන්න මේ tan alpha කීයක් වෙන්න ඕනද කියලායි අහන්නේ. එතකොට tan alpha ත්වරණය a කියලා අපි කිව්වොත් ඒ තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. tan alpha ත්වරණය අපි a කිව්වොත් අපි මේ කාලය t කිව්වොත් එතකොට 50 t වලින් බෙදුවොත් a එන්න ඕනේ. 50 බෙදීම t සමානයි a. එහෙනම් t කියන්නේ 50 බෙදීම a වෙනවා. නේ බලන්න මේකේ ත්වරණය බෑවුම tan alpha a නම් 50 බෙදීම t කියන්නේ a. එතකොට a සමානයි 50 බෙදීම t වෙනවා. t කියන්නේ 50 බෙදීම a. t සමානයි 50 බෙදීම a. දැන් අපි මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලයට සමීකරණයක් ලියුවොත් ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය 500 සමාන වෙන්න ඕනේ භාගයයි ආධාරකයේ t කියන්නේ 50 බෙදීම a වැඩි කිරීම t කියන්නේ 50 බෙදීම a වැඩි කිරීම ලම්බක උස 50යි. මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලයටයි සමීකරණය ලිව්වේ. දැන් මෙතනින් a හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ කීයද? a කියන්නේ මේ
2a වලින් මේ පැත්ත වැඩි කරන්න 2a එතකොට මෙතන 1000 වෙනවා 10a සමාන වෙන්න ඕන 50 වැඩි කිරීම 50 ඊට 5 රප්පා 25යි 2500ට 2500ට එහෙනම් අඩුම ගානේ කොච්චර තොරණයක් තියෙනවද a කියන්නේ 2500 බෙදීම 1000 2.5යි තප්පර වර්ගයට මීටර. මෙන්න මේ තොරණය අඩුම ගානේ තියෙන්න ඕන ගුවන් යානයට ධාවන පතේ අන්තිම කෙළවරෙන් හරි ගුවන්ගත වෙන්න. ඒක තමයි ගැටලුව. මේ 12 වෙනි ගාන අවසාන ගැටලුව මේකේ 30ක ප්‍රවේගයෙන් ගමන් නරඹන මෝටර රථයක් දෙකක මන්දනයකින් ප්‍රවේගය අඩු කරනවා. ඒකේ ප්‍රවේගය 15ක් වෙනකොට කොච්චර දුරක් ගිහින් ඇද්ද? එය නතර වන විට ගමන් කරන දුර කොපමණද? එතකොට මේකේ අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් මේක චලිතය සඳහා 30ක ප්‍රවේගයෙන් ගමන් නරඹන මෝටර රථයක. ඒතර ආරම්භක ප්‍රවේගයක් තියෙනවා 30ක මේකේ. ආරම්භක ප්‍රවේගයක් තියෙනවා 30ක. ඊට කාලය ප්‍රවේගය 30ක ප්‍රවේගයෙන් ගමන් නරඹනවා. මෙතන 30යි කියමුකෝ. අරගෙන මන්දනයෙන් දෙකක මන්දනයෙන් මේක අඩු කරන්න ප්‍රවේගය මෙහෙම. ඒතර මේ කෝණය අපි බීටා කිව්වොත් tan බීටා 2යි මන්දනය සංඛ්‍යාත්මක අගයනේ ගන්න සුළු කෝණය ගන්නකොට tan බීටා සමානයි මේ මන්දනය 2යි. මේක මන්දනය 2යි. ඉතින් එතකොට මේ 30 එන නවතින්න කොච්චර වෙලා යනවද? මේ නවතින්න ගත වෙන මුළු කාලය මෙතනට අපි ගත්තොත් මෙන්න මේ මුළු කාලය t1 කියලා. මුළු කාලය t1 කියලා ගත්තොත් 30 බෙදීම t1 කියන්නේ tan බීටා වෙනවා 2. කියන්නේ 30 බෙදීම t1 t1 කියන්නේ එතකොට නවතින්න ගත වෙන කාලය 30 බෙදීම 2යි තප්පර 15කදී මේක නවතිනවා. තප්පර 15කදී මේක නවතිනවා. මෙන්න මේ කාලේ තප්පර 15යි. ඒතර අහන්නේ මේක ප්‍රවේගය 15ක් වෙනකොට කොච්චර දුර ගිහිල්ලාද? දැන් 30යි 15 කියන්නේ මේකේ හරි මැද. මේ උස 30යි මේකේ හරි මැද 15. තප්පර 15 වෙනකොට මේක මෙතන 15යි. අපි මෙතන හොයාගත්තා මේ මුළු දුර 15කදී නවතිනවා. මේ ප්‍රවේගය 30 15 වෙනකොට භාගයක් වෙනකොට කොච්චර දුර ගිහිල්ලාද? ඒත් ඔයගලන්ට පේනවා ඇති මේ 30 මේක 15 නම් හරියටම මේ දුර දෙකට බෙදිලා තියෙන්නේ. දැන් මේක 15 නම් මේක 7.5යි මේක 7.5යි. මොකද මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා ප්‍රමේයක් තියෙනවා ඔයගලන්ට මතක ඇති. මේක බැලුවමත් පේනවා. මේක 30යි මේක 15 නම් මේ දුරට සමාන වෙන්න ඕනේ. ඒතර මේ දුර 7. මේ මුළු දුර අපි හොයාගත්ත 15යි කියලා. මේක 7.5යි මේකත් 7.5ක් වෙනවා. ඒ අනුව ප්‍රවේගය 15 වෙනකොට ගිහිල්ලා තියෙන දුර වෙන්නේ මෙන්න මේ ට්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය. ඒතර ට්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය අපි ගත්තොත් මෙන්න මේ ත්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය තමයි අහන්නේ. මේක 7.5යි මේකත් 7.5යි. නවතින්න ගත වෙන කාලය ගත්තොත් එහෙම තප්පර 15යි. ත්‍රැපීසියමේ ක්ෂේත්‍රඵලය තමයි ප්‍රවේගය 15 වෙන විට ගමන් කරලා තියෙන දුර. විස්ථාපනය කියන්නේ ප්‍රස්ථාරය යටතේ ඇති ක්ෂේත්‍රඵලය. මේක ත්‍රැපීසියමක්. එතකොට ඒ අනුව තප්පර 15කදී ගමන් කරලා තියෙන දුර මේක අපි S1 කියලා හිතුවොත් අපිට මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය S2 කියලා. මේක S1යි මේක S2යි. S1 කියන්නේ භාගයයි
සමාන්තර පාද දෙක එකතුව මේක 30යි මේක 15යි. 30 ධන 15. 30 ධන 15 වැඩි කිරීම ලම්බක උස 7.5යි. භාගයයි 30 ධන 15 වැඩි කිරීම 7.5. එතකොට මේකේ උත්තරේ එන්නේ 30 ධන 15 45. 45 දෙකෙන් බෙදුවොත් 45 බෙදීම 2 වැඩි කිරීම 7.5. ඒ කියන්නේ 22.5 වැඩි කිරීම 7.5 මේක ආසන්න වශයෙන් 169ක් මීටරෙයි. ඒ තමයි ප්‍රවේගය පහළොවක් වෙනකොට ගිහින් තියෙන ඇති කරලා තියෙන විස්ථාපනය. නතර වෙනකොට ගමන් කරන දුර ගන්න මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය ගන්න. දැන් ඔබට ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. මේ පැත්ත 30යි මේ පැත්ත 15යි. ඒතර ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය නතර වෙනකොට ගමන් කරන දුර වෙන්නේ S1 ධන S2. නතර වෙනකොට ගමන් කරන දුර S1 ධන S2. S1 ධන S2 කියන්නේ මේ ත්‍රිකෝණයේ මුළු ක්ෂේත්‍රඵලය. නතර වෙනකොට ගමන් කරන දුර වෙන්නේ භාගයයි ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය ආධාරකය 15යි. භාගයේ ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස 30යි. එතකොට එන්නේ භාගයයි 15යි 30යි 45යි. 15 වැඩි කිරීම 30 කියන්නේ 450යි. ඒක 450 දෙකෙන් බෙදපුවාම මීටර 225ක් කියලා එනවා. එතකොට නතර වෙනකොට ගමන් කරන දුර මීටර 225 කියන උත්තරය අපිට එනවා. ඒ අනුව මෙන්න මේ උත්තරය අපිට ඇවිල්ලා තියෙනවා මීටර 225 කියන එක 169යි 225යි. එතකොට අපි අර මේ ගැටලු 12 දැන් ප්‍රස්ථාර වලින් හැදුවා. ඔබට සාමාන්‍ය මට්ටමින් බැලුවම තේරෙනවා ඇති අපිට ජ්‍යාමිතික රූප ගැන අවබෝධයක් තියෙනවා නම් ත්‍රිකෝණයක ක්ෂේත්‍රඵලය, ට්‍රැපීසියමක ක්ෂේත්‍රඵලය ඒව හොයන්න පුළුවන් නම් අර tan අගය ලියා ගන්න පුළුවන් නම් ත්‍රිකෝණයේ මන්දණයට හාතු වර්ණයට. ඇත්තටම මේ චලිතය පිළිබඳ ගැටලු ප්‍රස්ථාරෙන් හදන එක වැඩි පහසුයි සමීකරණ වලින් හදනවාට වඩා. එතකොට මේ විදිහට චලිතය පිළිබඳ ප්‍රස්ථාර වලින් අපි එක කොටසක් කරා. අපිට වැඩිපුරම ගණන් එන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර යටතේ. විස්ථාපන කාල ප්‍රස්ථාර හා ත්වරණ කාල ප්‍රස්ථාර වශයෙන් මම ඔයලාට යම් දේවල් නිරූපණය කරන්න අඳින්න වෙන අවස්ථා තියෙනවා. ඒ වුණාට ඒකෙන් අමාරු ගැටලු ආදී අපිට එන්නේ ලැබෙන්නේ නැහැ. එතකොට අපි ඊළඟ පාඩමේදී විස්ථාපන කාල ප්‍රස්ථාර අපි ආරම්භ කරනවා. මේ ගැටලු නැවත බලලා ආපහු ඔබත් තනියම සමීකරණ වලනොත් ඒ ගමම්ම ප්‍රස්ථාර වලනොත් ඒ ගමම්ම මේ ප්‍රස්ථාර වලට විස්ථාපන කාල ප්‍රස්ථාරත් අපි අනිත් කොටස කළාට පස්සේ ඇන්දොතින් හොඳ අවබෝධයක් චලිතය පිළිබඳව ඔබට ගන්න පුළුවන්.